තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරිය. මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 6 වෙනි විද්‍යාව පාඩම. බලය හා චලිතය සම්බන්ධ භෞතික රාශි කියන මාතෘකාව මේ වන විට අපි සාකච්ඡා කිරීම ආරම්භ කරලායි තියෙන්නේ. කලින් පරිච්ඡේදයේදී අපි මේ පාඩමට ආරම්භයක් වශයෙන් චලිතය සම්බන්ධ භෞතික රාශි සාකච්ඡා කරන්න පටන් ගත්තා. එහිදී අපි දුර සහ විස්ථාපනය අතර වෙනස, ඒ දෙක අතර තියෙන සමානකම මොකක්ද? දුර කියන්නේ මොකක්ද? විස්ථාපනය කියන්නේ මොකක්ද? දෛශික රාශිය අනු මොනවද? අදිශ රාශිය අනු මොනවද? මෙන්න මේ ආදී කාරණා සෑහෙන සාකච්ඡා කෙරුවා. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමේදී ගෙවා යන ගමන් මගේ දිග දුරයි. එහෙම තමයි දුරාර්ථ දැක්වේ. එක් ස්ථානයක සිට තවත් ස්ථානට ගමන් කිරීමේදී ගෙවා යන ගමන් මගේ දිග දුරයි. දුර අදිශ රාශියක්. දුරට විශාලත්වයක් විතරක් තියෙනවා කිව්වා, නිශ්චිත දිශාවක් නැහැ කිව්වා. දුර මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ මීටර් කියලා කිව්වා. ඊළඟට එක් ස්ථානයකට සිට තවත් ස්ථානයකට ගමන් කළ පසු එම ස්ථාන දෙක අතර පිහිටීමේ වෙනස, හෙවත් සරල රේඛීය දුර, හෙවත් කෙටිම දුර, හෙවත් නිශ්චිත දිශාවක් ඔස්සේ ඇති දුරට අපි කිව්වා විස්ථාපනය. යම් කිසි ස්ථාන දෙකක් අතර කෙටිම දුර, සරල රේඛීය දුර, පිහිටීමේ වෙනස, හෙවත් නිශ්චිත දිශාවක් ඔස්සේ ඇති දුර විස්ථාපනය. විස්ථාපනය දෛශික රාශියක්. විස්ථාපනයට විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවකුත් තියෙනවා. ඒ නිසා විස්ථාපනය සඳහන් කරනකොට ඒ විශාලත්වය සඳහන් කරලා දිශාවක් කියන්න ඕනේ. විස්ථාපනයත් එක් ආකාරයක දුරක් නිසා විස්ථාපනය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ දුර මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකක වෙච්ච මීටර්මයි. ඉතින් අපි මේ දේවල් කතා කරුවා. දැන් අපි මේ දුර සහ විස්ථාපනය කාලයට සාපේක්ෂව සාකච්ඡා කරන්නයි හදන්නේ. දුර සහ විස්ථාපනය කාලයට සාපේක්ෂව සාකච්ඡා කරන්නයි හදන්නේ. මොකද අපි දන්නවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරද්දී ඒ ගමන් කරන මගේ දුර යන්න යම් කාලයක් ගත වෙනවා. යම් කාලයක් ගත වෙනවා. අන ගමන් කරන දුර ඒ සඳහා ගත වූ කාලයට සාපේක්ෂව සැලකුවා. සලකන්නට ඕනි. ඒ වගේම තමයි විස්ථාපනය. යම් ස්ථාන දෙකක් අතර පිහිටීමේ වෙනසක් වෙනවා නම් ඒ පිහිටීමේ වෙනස වෙන්න කාලයක් ගත වෙනවා. ඒ පිහිටීමේ වෙනසවත් විස්ථාපනයේ කාලයට සාපේක්ෂව සලකන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට කලින් පරිච්ඡේදයේ ඉගෙනගත්තු දුරත් විස්ථාපනයත් කාලයට සාපේක්ෂව සාකච්ඡා කිරීම තමයි අපේ අරමුණ. කාලයට සාපේක්ෂව සාකච්ඡා කරන්නේ. අපි මේ කාලය ගැන චුට්ටක් තේරුම් ගන්නට ඕනේ. කාලය ගැන තේරුම් ගන්නට ඕනේ. කාලය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය. කාලය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පර. සෙකන්ඩ්ස් කියලා හඳුන්වන නිසා සිම්පල් S අකුර දෙන්න. තත්පර. කාලය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පර. කාලය කියන්නේ අපේ 4 වෙනි මානය. ත්‍රිමාන අවකාශයේ අපේ තියෙන 4 වෙනි මානයේ හැටියට විද්‍යාඥයෝ සලකනවා කාලය. කාලේ ඕනම වෙලාවක කාලය ගත වෙනවා. කාලය නතර කරන්න බෑ. කාලය නවත්තන්න පුළුවන් జగතෙක් නෑ මේ ලෝකේ. කාලය ගත වෙනවා. අපි වැඩ කෙරුවත් වැඩ නොකර හිටියත් අපි මුකුත් නොකර පැත්තකට වෙලා හිටියත් කාලය ගත වෙනවා. කාලය ගත වෙනවා. අඛණ්ඩව කාලමානය තුල අපි ගමන් කරනවා. එතකොට කාලය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පර. හැබැයි ඒ වුණාට අපිට කාලයේ තත්පර වලින්ම මනින්න ඕනි කියලා නීතියක් නැහැ. අපිට ඕනනම් කාලය මිනිත්තු වලින් මනින්න පුළුවන්. අපිට ඕනනම් කාලය පැය වලින් මනින්න පුළුවන්. අපිට ඕනනම් කාලය දින වලින් මනින්න පුළුවන්. අපිට ඕනනම් කාලය
මාස අවුරුදු දශක සියවස් සහස්‍ර ආදී විවිධ ඒකක වලින් මනින්න පුළුවන්. නම් කාලය මෙනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පර. කාලය මෙනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පර. තත්පර වලින් තමයි කාලය මනින්නේ. එතකොට කාලය අදිශ රාශියක්. ඒ කියන්නේ කාලයට විශාලත්වයක් විතරයි දිශාවක් නැහැ. අපි කාලය ගැන සඳහන් කරනකොට විශාලත්වය විතරයි කියන්නේ දිශාවක් කියන්නේ නැහැ. අපි කියනවා යම් කිසි වැඩක් සිදු කිරීම සඳහා තත්පර මෙච්චරක් ගියා. විශාලත්වය කියන්නේ යම් කිසි කාර්යයක් කරන්න අපිට මිනිත්තු 10ක් ගියා. අන්න විශාලත්වය කියලා තියෙනවා. යම් කිසි ගමනක් යන්න අපිට පැය 3ක් ගියා. අන්න විශාලත්වයේ කාලේ දිශාවක් ගැන කියන්නේ. එතන කාලය කියන්නේ විශාලත්වයක් පමණක් තිබෙන දිශාවක් නොමැති රාශියක්. ඒ කියන්නේ අදිශ රාශියක් කාලය. හරි. දැන් අපි අර ඉගෙනගත්තු දුර කියන අදිශ රාශිය. දුර කියන අදිශ රාශිය. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමේදී ගෙවා යන මගේ දිග දුර කියන ඒ අදිශ රාශිය කාලයට සාපේක්ෂව හිතමු. කොහොමද දැන් මේ කාලයට සාපේක්ෂව හිතන්නේ? අපි දන්න ඕනම දුරක් ගමන් කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. කුඩා දුරක් ගමන් කරන්න කුඩා කාලයක් වෙන්න පුළුවන්. විශාල දුරක් ගමන් කරන්න විශාල කාලයක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් යම්කිසි දුරක් ගමන් කිරීමට යම්කිසි කාලයක් ගත වෙනවා. එතකොට ඒ ගතවන කාලයට සාපේක්ෂව ගමන් කළ දුර හිතන්න ඕනේ. ඒතර මෙන්න මෙහෙම වචනයක් තියෙනවා විද්‍යාවේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය. මොකද මේ ශීඝ්‍රතාවය කියන්නේ? කාල ඒකකයක් තුළ සිදුවන විපර්යාස ප්‍රමාණය. කාල ඒකකයක් තුළ සිදුවන විපර්යාස ප්‍රමාණය ශීඝ්‍රතාවයයි. කාල ඒකකයක් තුළ සිදුවන විපර්යාස ප්‍රමාණය ශීඝ්‍රතාවයයි. හරි. එනි ශීඝ්‍රතාවය බලන්න නම් සිදු විපර්යාස ප්‍රමාණය. සිදු විපර්යාස ප්‍රමාණය ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදන්න ඕනේ. ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් මේ විපර්යාසයේ සිදුවීමට ගත වෙච්ච කාලයෙන් බෙදන්න. සිදු විපර්යාස ප්‍රමාණය ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුවම ලැබෙනවා කාල ඒකකයක් තුල. ඒ කියන්නේ කාලය මනින ඒකක වලින් ඒකක එකක් නෑ. කාලේ තත්පර වලින් මනොත් තත්පර එකක් තුල. පැය වලින් මනොත් පැය එකක් තුල. මිනිත්තු වලින් මනොත් මිනිත්තු එකක් තුල. දින වලින් මනොත් දින එකක් තුල. ඒ වගේ කාල ඒකකයක් තුල කොපමණ විපර්යාස ප්‍රමාණයක් සිද්ධ වුණා. සිදු වෙච්ච මුළු විපර්යාස ප්‍රමාණය ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුවම කාල ඒකකයක් තුල සිදුවන විපර්යාස ප්‍රමාණය තමයි ශීඝ්‍රතාවය කියන්නේ. එතකොට දැන් අපේ විපර්යාසයේ දුර ගමන් කිරීම නම් එතකොට සිදු විපර්යාස ප්‍රමාණය වෙන්නේ ගමන් කළ දුර. ගමන් කළ දුර තමයි විපර්යාස ප්‍රමාණය. එතකොට ඒක බෙදුවොත් ඒ දුර ගමන් කිරීමට ගත වෙච්ච කාලෙන් අන්න සංසන්දනය වෙනවා. දැන් ඕනම විපර්යාස ප්‍රමාණයක් ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුවම ලැබෙන්නේ කාල ඒකකයක් තුල සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒතර විපර්යාසයේ දුර ගමන් කිරීම නම් ගමන් කළ දුර කියන විපර්යාසයේ එම දුර යන්න ගත වෙච්ච කාලයෙන් බෙදුවම ලැබෙනවා කාල ඒකකයක් තුල ගෙවා ගිය දුර ප්‍රමාණය. කාල ඒකකයක් තුල ගෙවා ගිය දුර ප්‍රමාණය. හෙවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කාල ඒකකයක් තුල ගෙවා ගිය දුර ප්‍රමාණයවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන එකට තනි වචනයක් දෙනවා අපි වේගය. මොකක් කියලාද කියන්නේ? වේගය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවට අපි කියනවා වේගය. වේගය යනු ස්පීඩ් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගය කියන්නේ. ඒ කියන්නේ කාල ඒකකයක් තුල ගමන් කළ දුර ප්‍රමාණය. ඒක බලන්නේ කොහොමද වේගය බලන්නේ? ගමන් කළ දුර බෙදනවා ඒ සඳහා ගත වූ කාලය. ගමන් කළ දුර බෙදනවා දුර ගමන් කරන්න ගත වෙච්ච කාලය. එතකොට ලැබෙනවා කාල ඒකකයක් තුල ගමන් කළ දුර හෙවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය
ඒකට අපි කියනවා වේගය. එහෙනම් අන්න වේගය යනු කාලයට සාපේක්ෂව දුර සංසන්දනය කරාම අපිට ලැබෙන භෞතික රාශිය. නිකම්ම නිකන් දුර නෙමෙයි, ඒ කාලයට සාපේක්ෂව සඳහනවා. කාලය ඒකකයක් තුල ගමන් කරන දුර ප්‍රමාණය. තත්පර එකකට යන දුර ප්‍රමාණය. මිනිත්තු එකකට යන දුර ප්‍රමාණය. පැය එකකට යන දුර ප්‍රමාණය. දින එකකට යන දුර ප්‍රමාණය. කාල ඒකකයක් තුල ගමන් කරන දුර ප්‍රමාණය. ශීඝ්‍රතාවය. හෙවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයවත් තනි වචනේ වේගය. මේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයට තමයි අපි කියන්නේ වේගය කියලා. පැහැදිලිද? එහෙනම් වේගය යනු දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි. හෙවත් කාල ඒකකයක් තුල යම් මගක් ඔස්සේ ගෙවා යන දුර ප්‍රමාණය. ඒ කියන්නේ කාලේ තත්පරින් මනොත් තත්පර එකකට ගමන් කරන දුර ප්‍රමාණය. කාලේ මිනිත්තු වලින් මනොත් මිනිත්තු එකකට ගමන් කරන දුර ප්‍රමාණය. කාලේ පැය වලින් මනොත් පැය එකකට ගමන් කරන දුර ප්‍රමාණය. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? වේගයේවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ නිසා වේගය යනු කුමක්ද කියලා විභාගෙ දිහුවා. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ වේගයයි. තව පොඩ්ඩක් ඕනනම් පහදන්න පුළුවන්. කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණය. කාලයට සාපේක්ෂව සසඳලා කියන්නේ. කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණය. තත්පර එකක් තුල යන දුර ප්‍රමාණය. මිනිත්තුවක් තුල යන දුර ප්‍රමාණය. පැයක් තුල යන දුර ප්‍රමාණය. වේගය. එතකොට එහෙනම් වේගය වෙන සමීකරණය තමයි වේගය සමානයි ගමන් කළ දුර බෙදුන ඒ සඳහා ගත වෙච්ච කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය හොයන්නේ ගමන් කළ දුර ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් බෙදෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දරුවනේ දැන් මේ දුර මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ මීටර්. අපි සම්මත ඒක වලින් ගත්තා. කාලය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පර seconds. එතකොට මේක ඉලක්කම කීය වුණත් ඉලක්කම් නම් අපිට ඕනේ ඉලක්කම් දාලා බෙදා ගන්න පුළුවන් නේ. හැම වෙලාවෙම දුර සාමාන්‍යයෙන් වේගයේ දුර මැනීමේ අන්තර්ජාතිකයේ මීටර් බෙදන්න ඕනේ කාලය මැනීමේ අන්තර්ජාතිකයේ තත්පර වලින්. ඒතර මෙහෙමයි වෙන්නේ. m මෙහෙමම තියෙනවා. මේ යට තියෙන ඒක කැපෙන්නේ නැහැ නේ. කැපෙනවා නම් කපලා දාන්න පුළුවන් උඩයි යටයි ගණිතයේදී වගේ. නමුත් මේක එක කැපෙන්නේ නැහැ උඩ මීටර යට තත්පර. ඒතර වෙනස් එක දෙකක් නිසා කැපෙන්නේ නැහැ. තත්පර උඩට එනවා. එතකොට මෙතන තත්පර වල යම්සි යට තියෙන ඒකකයක් උඩට එනකොට එයාගේ ඍණ එකේ බලය වෙනවා. ඍණ එකේ බලය වෙනවා. එතකොට ඍණ එකේ බලය ආපුවම අපි ඒකට කියවන්නේ ට කියලා. දැන් මේක තත්පර. දැන් s තිබ්බොත් තත්පර. s ඍණ එකේ බලය තිබ්බොත් තත්පරයට. දැන් m තිබ්බොත් මීටර. m ඍණ එකේ බලය තිබ්බොත් මීටරයට. දැන් මෙහෙම තිබ්බොත් කිලෝග්‍රෑම්. දැන් මෙහෙම කිලෝග්‍රෑම් ඍණ එකේ බලය තිබ්බොත් කියන්නේ කිලෝග්‍රෑමයට. එහෙම තමයි. දැන් මෙහෙම තිබ්බොත් ලීටර්. මෙහෙම L ඍණ එකේ බලය තිබ්බොත් ලීටරයට. ඒතර දැන් මෙතන S ට විතරයි ඍණ එකේ බලය තියෙන්නේ. මොකද යට තියෙන එකකේ උඩට යනකොට අනිවාර්යෙන් ඍණ එකේ බලය එනවා. මෙතන ධන දර්ශකයේ උඩට එනකොට ඍණ දර්ශකයේ වෙනවා ගණිතේ. එතකොට ඒක නිසා S ඍණ එකේ බලය එනවා. ඒතර S ට විතරයි ඍණ එකේ බලය තියෙන්නේ. ඒකට කියන්නේ තත්පරයට මීටර. අනේ නම් වේගය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය තත්පරයට මීටර. එක තත්පරයකට මීටර කීයක් යනවද? හරිනේ. කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණය. කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණය. කාලයේ තත්පර වලින් මැනොත් තත්පර එකකට ගමන් කරන දුර ප්‍රමාණය. තත්පරයට මීටර කීයක් යනවා? අන්න වේගය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ හෙවත් කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණය අපි කියනවා මොකක් කියලාද? වේගය. වේගය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පරයට මීටර. හැබැයි ඉතින් මෙහෙම වෙන්නත් පුළුවන්. ඕනේ නම් දැන් ටිකක් ලොකු දුරක් කියමුකෝ. එතන මීටර වලින් දාන්න නැතුව අපි කිලෝමීටර වලින් දානවානේ. එහෙම දාන්න පුළුවන් නේ අපිට. මීටර වලින් දාන්න නැතුව කිලෝමීටර වලින් දානවා. හරි. මීටර වලින් දාන්න නැතුව කිලෝමීටර වලින් දානවා. ඊළඟට කාලය ටිකක් ලොකු කාලයක් නේ ලොකු දුරක් යන ලොකු කාලයක් කරනවා. තත්පර වලින් දාන්න නැතුව පැය. පැය කියන්නේ hour කියන එකේ h කියලා දාන h o u r hour කියන එකේ h කියලා දානවා. එතකොට දුර කිලෝමීටර වලින් දාලා කාලේ පැය වලින් දැම්මොත් එතකොට උත්තරේ එන්නේ මොකද්ද? කිලෝමීටර එහෙමම තියෙනවා. යටේ උඩට ගියාම h ඍණ එකේ බලය වෙනවා. දැන් කියවන්නේ පැයට කිලෝමීටර. එතකොට වේගය එන්නේ පැයට කිලෝමීටර. වාහනවල වාහනයක් ගමන් කරන වේගයේම එහි වේගමානය සටහන් වෙන්නේ පැයට කිලෝමීටර වලින්. පැයට කිලෝමීටර. මොකද එතන ලොකු දුරක් යනවා. යන්න ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. එතකොට පැයට කිලෝමීටර. අපි හිතමු මෙහෙමත් ඕනනම් පුළුවන් නේ. දුර සෙන්ටිමීටර් වලින් අරගෙන කාලය මිනිත්තු වලින් ගන්නවා. MIN කියලා අපි කෙටියෙන් කියනවා මිනිත්තු. එතකොට මොකද වෙන්නේ? ඒත් ඒකක දෙක කැපෙන්නේ නැහැ. සෙන්ටිමීටර එහෙමම උඩ තියෙනවා.
යට තියෙන MIN උඩට ගියාම MIN ඍණ 1 බලය වෙනවා. MIN ඍණ 1 බලය වෙනවා. එතකොට මේක කියවනේ මිනිත්තුවට සෙන්ටිමීටර්. ඉතින් ඒක නිසා වේගයට එක එක තැන්වලදී එක එක වලින් කියනවා පැයට කිලෝමීටර වලින් කියනවා මිනිත්තුවට සෙන්ටිමීටර වලින්. එහෙම කියන්න පුළුවන්. නමුත් අපි සම්මත ඒකක වලින් දැම්මොත් දුර මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ මීටර්, කාලය මැනීමේ අන්තර්ජාතික තත්පර, ඒතර මීටර් තත්පර වලින් බෙදුවම තත්පරයට මීටර්. කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණය. මෙතනත් ඒකම තමයි. පැයට කිලෝමීටර. පැය එකක් තුල යන කිලෝමීටර ප්‍රමාණය. මෙතනත් එමය කාලයට සාපේක්ෂව කියන්නේ මිනිත්තුවට සෙන්ටිමීටර. මිනිත්තුව එකක් තුල යන සෙන්ටිමීටර ප්‍රමාණය. දුර ප්‍රමාණය. එතකොට මෙතන වේගයේ යනු නිකන් දුර නෙමෙයි දුර කාලයත් එක්ක සසඳලා. කාල ඒකකයක් තුල ගමන් කරන දුර ප්‍රමාණය. වේගයයි. හෙවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මොකද ඕනම දෙයක් කාලයෙන් බෙදුවොත් ලැබෙන ශීඝ්‍රතාවය. කියන්නේ කාලය ඒකකට සිදුවන විපර්යාස ප්‍රමාණය. එතකොට දුර කාලයෙන් බෙදුවම ලැබෙන්නේ කාල ඒකකයක් තුල ගමන් කරන දුර ප්‍රමාණයවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒකට තමයි අපි කියන්නේ වේගය. ඉතින් ඔන වේගය එන විභාගය දෙවොත් වේගය යනු කුමක්ද? දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගයයි. හෙවත් කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණය වේගයයි. වේගය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පරයට මීටර් අපිට අවශ්‍යතාවය අනුව පැයට කිලෝමීටර මිනිත්තුවට සෙන්ටිමීටර වගේ ඒක වලින් මයින්න පුළුවන්. දැන් ඊළඟට මේ වේගය දෛශික රාශියද අදිශ රාශියද? දැන් මේ බලන්නකෝ. දැන් මේ දුර අදිශයක්නේ. දුරට විශාලත්වයක් විතරයි තියෙන දිශාවක් නෑ. අපි කව දුරේ දිශාව වෙනස් වෙන්න පුළුවන්. ඒතර විශාලත්වයක් පමණක් තියෙන දිශාවක් නොමැති රාශියක් නිසා දුර අදිශයක්. කාලයත් අදිශයක්නේ. කාලයටත් විශාලත්වයක් විතරයි තියෙන දිශාවක් නෑ. එතකොට දුරටත් දිශාවක් නෑ. කාලයටත් දිශාවක් නැත්තම් ඒ දෙක බෙදුවම එන වේගයටත් දිශාවක් තියෙන විදියක් නැහැ. ඒ නිසා වේගයත් විශාලත්වයක් පමණක් තිබෙන දිශාවක් නොමැති රාශියක්. විශාලත්වයක් පමණක් තිබෙන දිශාවක් නොමැති රාශියක්. ඒ කියන්නේ වේගය අදිශ රාශියක්. වේගය අදිශ රාශියක්. ඒ නිසා වේගය සඳහන් කිරීමේදී විශාලත්වයේ පමණක් සඳහන් කරාම ඇති දිශාව සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. විශාලත්වයේ පමණක් සඳහන් කරාම ඇති දිශාව සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හරි. වේගය අදිශ රාශියක් විශාලත්වයක් විතරයි තියෙන දිශාවක් නැහැ. දැන් උදාහරණයකට අපි ගත්තොත් එමත් මෙහෙම හිතමු. අපි මෙහෙම හිතමු. අපි හිතමු වස්තුවක් තත්පර 8ක් තුලදී මම මේ උදාහරණයක් ගන්න තත්පර 8ක් තුලදී මීටර් 40ක් ගමන් කරයි. තත්පර 8කට මීටර 40 යන්නේ. මීටර 40ක දුරක් ගමන් කරනවා. වස්තුවේ වේගය සොයන්න. ඔන්න ඔහම විභාග දෙකක් ආවයි කියලා හිතන්නකෝ. වස්තුවේ වේගය සොයන්න. ඒතර අපි දන්නවා දැන් අපි මෙතන වේගය කියන්නේ කාලයට සාපේක්ෂව දුර. ඒවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය කාල ඒකකයක් තුල. තත්පර 8කට ගිය දුර අපිට දීලා තියෙනවා. හැබැයි වේගය කියන්නේ තත්පර 8කට නෙමෙයි තත්පර 1කට ගිය දුර ප්‍රමාණය. ඒතර අපේ සූත්‍රය දන්නවා වස්තුවේ වේගය සමීකරණයේ වේගය සමානයි ගමන් කළ දුර බෙදීමේ සඳහා ගත වූ කාලය. එතකොට ගමන් කළ දුර මීටර් 40 බෙදනවා ඒ සඳහා ගත වෙච්ච කාලය තත්පර 8යි. 48න් බෙදුවම 5යි. මීටර එහෙමම තියෙනවා යට තියෙන උඩට ගියාම S ශ්‍රේණි 1 බලය වෙනවා. උත්තර එනවා තත්පරයට මීටර් 5යි. ඒ කියන්නේ කාල ඒකකෙට එක තත්පරයකට මීටර් 5 ගාන ගියොත් හරිනේ. එක තත්පරයකට මීටර් 5 ගාන ගියොත් තමයි තත්පර 8ට මීටර් 40ක් යන්න පුළුවන්. මේ 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි. එක තත්පරයකට මීටර් 5 ගාන ගියොත් තත්පර 8ට මීටර් 40ක් යන්න පුළුවන්. එතකොට බලන්න වේගය කියලා ලැබෙන්නේ එතකොට තත්පර 8ට ගිය ප්‍රමාණය නෙවෙයි. එක තත්පරයට ගිය ප්‍රමාණය. කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණය. ඒවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. වේගය. දැන් තේරුණා? අපි තව එකක් ගත්තොත් මෙන්න මෙහෙම තියෙනවා. බස් රථයක් පැය 3ක් තුලදී
කිලෝමීටර් 120ක් ගමන් කරයි. බස් රථයේ වේගයක සොයන්න. දැන් ඔන්න ඔහොම ගානක් දුන්නොත්. ඒතර අපි කොහොමද ඒක හදන්නේ? අපි දන්නවා පැය 3ට කිලෝමීටර් 20යි. වේගය කියන්නේ පැය 3ට යන එක නෙමෙයි කාලේ පැය වලින් වෙන තියෙන නිසා පැය එකකට යන ප්‍රමාණය. ඒක බලන්න අපිට ලියන්න පුළුවන් බස් රථයේ වේගය සමානයි ගමන් කළ දුර බෙදීම ඒ සඳහා ගත වූ කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. ඒතර ගමන් කළ දුර කිලෝමීටර් 120 බෙදන්න ඕනේ ඒ සඳහා ගත වූ කාලය පැය 3. 3යි h hour කියන එකේ h. 120 3න් බෙදුවම 40යි. කිලෝමීටර් උඩ එහෙමම තියෙනවා මේ යට තියෙන h උඩට ගියාම h ඍණ 1 බලය වෙනවා. එතකොට මේ කියවනේ පැයට කිලෝමීටර් 40යි. එහෙනම් උත්තරේ බස් රථයේ වේගය පැයට කිලෝමීටර් 40. එක පැයකට කිලෝමීටර් 40. හරිනේ. එක පැයකට කිලෝමීටර් 40 ගානේ ගියොත් තමයි පැය 3ට කිලෝමීටර් 120 යන්න පුළුවන්. ඒ බානේ දැන් වෙලාවෙන් වේගයදී ලැබෙන්නේ කාල ඒකකයක් තුල ගමන් කරන දුර ප්‍රමාණය. ඒවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. වේගය. කාලයට සාපේක්ෂව දුර සැසඳුවාම අපිට ලැබෙනවා වේගය. කාල ඒකකයක් තුල ගමන් කරන දුර ප්‍රමාණය ඒවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ වේගයයි. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ වේගයයි. පැහැදිලි? හරි. එහෙනම් අපි බලමු. ඒක අදිශ රාශියක්. අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පරයට මීටර. මෙන්න වේගය. වේගය ස්පීඩ් වේගය. චලනය වන වස්තුවක් කාල ඒකකයකදී ගෙවා යන දුර ප්‍රමාණය. දුර. චලනය වන වස්තුවක් කාල ඒකකයකදී ගෙවා යන දුර වේගය නම් වේ. ඒ ඕනෑම දිශාවක් ඔස්සේ විය හැකියි. වේගය අදිශයක් නේ. මොකද දුරට අදිශයක්, කාලය අදිශයක්, දෙකටම දිශාවක් නැහැ. දෙන්න බෙදුවම එන වේගයට දිශාවක් නැහැ. ඒ ඕනෑම දිශාවක් ඔස්සේ විය හැකියි. වේගය අදිශ රාශියකි. තත්පරයට මීටර, පැයට කිලෝමීටර යන ඒකක මගින් වේගය මනු ලබයි. ඕනනම් මිනිත්තුවට සෙන්ටිමීටර කියන්නත් පුළුවන්. වේගය ගණනය කිරීම සඳහා පහත සඳහන් සමීකරණය භාවිතා කළ හැකිය. වේගය සමානයි දුර බෙදීම කාලය. ගමන් කළ දුර ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදනවා. එතකොට ලැබෙනවා අපිට මොකක් කියලාද? වේගය. පැහැදිලි? හරි. ඊළඟට. වේගය තත්පරයට මීටර ලෙස හෝ පැයට කිලෝමීටර ලෙස ලියා දක්වයි. ඔව්. සාමාන්‍යයෙන් වස්තුවක් චලනය වීමේදී සම්පූර්ණ කාලය එකම වේගයකින් නෙවත් ඒකාකාර වේගයකින් චලනය නොවිය හැකිය. වේගය එක් එක් ස්ථානවලදී වෙනස් විය හැකියි. ඔය එක හරියි. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු දැන් අපි බස් එකක යනවායි කියලා අර උදාගත් උදාහරණේ. පැය 3ට කිලෝමීටර් 120 ගියානේ. නේද අපි ගත්ත උදාහරණේ. හැබැයි දැන් අපි දන්නවා ඇත්තටම අපි ප්‍රායෝගිකව බස් එක නැග්ගොත් අපිට උත්තරය ආවේ පැයට කිලෝමීටර් 40යි. පැයට කිලෝමීටර් 40 ගානේ ගියොත් තමයි පැය 3ට කිලෝමීටර් 120 යන්නේ. නමුත් අපි දන්නවා ඔය කිලෝමීටර් 120 යනකොට බස් එක හැම වෙලාවෙම එකම වේගයක් තියාගන්නේ නැහැ. සමහරක් වෙලාවට බ්‍රේක් ගහනවා නේ. බ්‍රේක් වලදී වේගය අඩු වෙනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට පාරේ හොඳට ඉඳ තියෙන වෙලාවට රියදුරා ඇක්සලරේටර් එක පාගනවා. ඒ කියන්නේ ත්වරකේ පාගලා වේගය වැඩි කරගන්න. හරි. ඊට පස්සේ අපි හිතමු මොකක් හරි පදිකයන් පාර මාරු වෙන මේ කහිරක් ළඟදී නේ නැවත බ්‍රේක් කරලා වේගය අඩු කරගන්න. ඊළඟට සමහරක් වෙලාවට බස් එක මොකක් හරි පුද්ගලයන්ට තේ බොන්න ආහාර ගන්න එමේ යම් තැනක නතර කරලා තියෙනවා. ඒ වෙලාවේ වේගයක් ඇත්තෙම නැහැ බිඳුවයි. නේද? ඊළඟට අපි හිතමු නගරාසන්න ප්‍රදේශයකදී මාර්ග තදබදින් නිසා බස් රථයේ වේගය අඩු වෙන්න පුළුවන්. ඊළඟට නැවත ග්‍රාමීය ප්‍රදේශවලදී ඒ කියන්නේ මාර්ගවල වැඩි වාහන නැතුලාට වේගය වැඩි වෙන්න පුළුවන්. කියන්නේ වරින් වර එක එක වේගවලින් යන්න පුළුවන්. දැන් ඒතර එහෙම ගමන් කරපු වෙලාවක අපි මොකද කරන්නේ? එතකොට අපිට දැන් පේනවා මුළු ගමන තුල එකම ප්‍රවේගයක් පවත්වගෙන නැහැ. ප්‍රවේග වැඩි වෙලා අඩු වෙලා ආයෙ වැඩි වෙලා ඇත්තටම නැතිලා බිඳුවත් වෙලා තියෙනවා සමහරක් තැන්වල නේ. සමහරකට කහිරක් ළඟදී මිනිස්සු පාර මාරනවා එතන නතර කරනවා වාහනේ. එතකොට ඒක බිඳුව වෙනවා ප්‍රවේගය. දැන් මේ වගේ වෙලාවක අපෙන් ඇහුවොත් ඔයාගේ ගමනේ වේගය කීයද කියලා අපිට අර වේගයෙන්ම ගමන් කරපු අවස්ථාව කියන්නත් බෑ. මොකද දිගට මේ වේගෙන් ගියේ නෑනේ. අර අඩුවෙන්ම ගමන් කරපු වේගය කියන්නත් බෑ. මොකද දිගට මේ අඩු වේගෙන් ඉන්නොත් නෙමෙයිනේ ගියේ. ඒත් අපිට කියන්න වෙන්නේ සාමාන්‍ය වේගයක් එවත් මධ්‍යන්නේ වේගයක්.
මුළු ගමන තුල පවත්වාගත්තු සාමාන්‍ය වේගයක්වත් මධ්‍යම වේගයක්. ඒක හොයන්නේ අපිට පේන එක එක වෙලා ගමනේ එක එක වෙලාවල් වලදී එක එක වේග පවත්වාගෙන තියෙන්නේ. වැඩි වෙලා අඩු වෙලා අඩුම වෙලා ටිකක් වැඩි වෙලා හොඳටම වැඩි වෙලා එක එක වේග. හැබැයි අපෙන් අහනවා ගමනේ ගමන් කරපු සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගයවත් මධ්‍යම වේගය හොයන්නේ. ඒ ගමන් කළපු මුළු දුර ගමන්ට ගත වෙච්ච මුළු කාලෙම බෙදනවා. ගමන් කළ මුළු දුර ගමන්ට ගත වෙච්ච මුළු කාලෙම බෙදනවා. එතකොට අපිට ලැබෙනවා සාමාන්‍යයෙන් එම ගමන තුල ගමන් කළ මධ්‍යම වේගයවත් මධ්‍යක වේගය. ඒතර මධ්‍යක වේගය. ඒකට කියනවා මධ්‍යක වේගය එවත් මධ්‍යම වේගය කියලාත් කියනවා. මධ්‍යක වේගය එවත් මධ්‍යම වේගය සමානයි ගමන් කළ මුළු දුර. ගමන් කළ මුළු දුර. ඒ සඳහා ගත වූ සම්පූර්ණ කාලය. එතකොට ඒ සඳහා ගත වූ සම්පූර්ණ කාලය කියන්නේ නතර කරලා හිටපු ඒවයි, කෑම කන්න නවත්තපු ඒවයි, කහයිරේ නවත්තපු ඒවයි, අයියම මුළු ගමනට. ඒ සඳහා ගත වූ සම්පූර්ණ කාලය. සම්පූර්ණ කාලයෙන් බෙදුවම අපිට ලැබෙනවා සාමාන්‍යයෙන් ඒ ගමන තුල ඒ කාලයකකට කොච්චර දුරක් ගමන් කරලා තියෙනවද? ඒකට කියන්නේ මධ්‍යම වේගයවත් මධ්‍යක වේගය. සමහරක් විට ඒ ලැබෙන පිළිතුර ලෙස ලැබෙන වේගයෙන් එක මොහොතක්වත් ගමන් නොකරලා තියෙන්නත් පුළුවන්. එක මොහොතක්වත් ඒ වේගයෙන් ගමන් නොකරලා තියෙන්නත් පුළුවන්. නමුත් අර එක එක වේග වලින් ගියේ වැඩි වෙවි අඩු වෙවි. හැබැයි අපි මුළු දුර ඒක තමයි ගත්තේ සම්පූර්ණ කාලයෙන් බෙදුවම අපිට ලැබෙනවා සාමාන්‍යයෙන් ගමන තුල ගමන් කළ වේගය. ඒක කියනවා මධ්‍යම වේගයවත් සාමාන්‍ය වේගය. මධ්‍යම වේගයවත් සාමාන්‍ය වේගය. හරි. සාමාන්‍යයෙන් වස්තුවක් චලනය වීමේදී සම්පූර්ණ කාලය එකම වේගයෙන් නෙවත් ඒකාකාර වේගයකින් චලනය නොවිය හැකිය. වේගය එක් එක් ස්ථානවලදී වෙනස් විය හැකිය. චලිතයකදී වේගය තනින් තනට වෙනස් වන්නේ නම් මුළු ගමනේම සාමාන්‍ය වේගය මධ්‍යක වේගය ලෙස ප්‍රකාශ කළ හැකිය. මුළු ගමනේම සාමාන්‍ය වේගය මධ්‍යක වේගය ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තමයි මේ සමීකරණේ තියෙන්නේ මධ්‍යක වේගයවත් සාමාන්‍ය වේගය සමානයි. ගමන් කළ මුළු දුර බෙදනවා ඒ සඳහා ගත වූ ගමනට ගත වූ සම්පූර්ණ කාලය. ගත වූ සම්පූර්ණ කාලය. ගමනට ගත වූ සම්පූර්ණ කාලයෙන් බෙදනවා. එතකොට ලැබෙනවා සාමාන්‍යයෙන් කාල ඒකකයක් තුළ එම ගමන තුළ කොච්චර දුරක් ගමන් කරාද මධ්‍යක වේගයවත් සාමාන්‍ය වේගය. පැහැදිලි? හරි. වේගය මනින උපකරණ. සාමාන්‍යයෙන් ඉතින් වේගය මනින්න අපි පාවිච්චි කරන්නේ වේගමානය. මොකද පාවිච්චි කරන්නේ? වේගමානය කියන උපකරණය පාවිච්චි කරනවා වේගය මනින්න. වේගමානය. වේගමාන සාමාන්‍යයෙන් හුඟක් තැන්වල භාවිතා වෙනවා. අපිට හොඳටම වේගමාන බලන්න පුළුවන් තැන තමයි වාහනය නේද? වාහනේ රියදුරු අසුනේ සුක්කාන මසල වේගමානය සවි කරලා තියෙනවා. ඒකෙන් රියදුරාට පුළුවන් ෂණික ඒ මොහොතේ වේගය කොච්චරද කියලා වාහනේ ධාවනය වෙන වෙලාවේ ෂණික වේ මොහොතේ වේගය කීයද කියලා බලන්න. ෂණික වේගය. ඒ කියන්නේ දිගටම පවත්වා ගන්න වේගය නෙමෙයි ෂණික වේගය. ඒ කියන්නේ අපි වාහනේ නතර කරලා තිබ්බොත් වේගමානයේ කටුව බිඳුවයි නේ. වාහනේ නතර කරලා තිබ්බොත් වේගමානයේ කටුව බිඳුව කියන්නේ වේගයක් නැහැ. ඉතින් හරිනේ යන්නේ නැහැ නේ. යනවා නම් එපයි වේගයක් තියෙන්නේ. යන්නේ නැහැ. හැබැයි වාහනේ ගමන් කරනකොට අනිවාර්යෙන් වේගමානයේ කටුව බිඳුවට වඩා චුට්ටක් හරි ඉහළට එස වෙනවා. ඒ කියන්නේ පොඩි හරි වේගයක් එනවා. ඇක්සලරේටරේ පාගලා තොරකේ පාගලා ගමන සීඝ්‍ර කරනකොට එන්න වේගය වැඩි වෙලා කටුව විශාල ඉලක්කම් වලට එනවනේ. වේගය එන්න වැඩි වෙනවා. ඊට පස්සේ බ්‍රේක් කරනකොට ආයෙ වේගමානයේ කටුව පහළට එනවා. ඒ කියන්නේ වේගය අඩු වෙනවා කියන්නේ. ඒතර යම් මොහොතක වේගමානයේ දිහා බැලුවොත් ඒ මොහොතේ පවත්වාගෙන තියෙන ෂණික වේගය තමයි එන්නේ. ඊළඟ මොහොතේ වඩා වේගය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒතර එයා කටුව කරකලා ඒ ඊළඟ මොහොතේ අගේ පෙන්නනවා. ඒ නිසා හැම වෙලාවෙම සාමාන්‍ය වාහනයක් වේගමානයේ කටුව වෙනස් වෙනවා. හැබැයි සමහරක් වෙලාවල් වලදී අපි වාහනේ එකම වේගයෙන් ධාවනය කෙරුවොත් වේගමානයේ කටුව බොහෝ දුරට නොවෙනස් එකම ගානේ පෙන්නනවා. මේ දිගටම මේ වේගය යන්නේ කියලා. හදිසියෙවත් පාර හරහා සතෙක් හරි මොකෙක් හරි පැනලා අපි බ්‍රේකයක් ගැහුවොත් අන්න වේගමානයේ කටුව ආයෙ වේගෙන් අඩු වෙනවා. ඒ කියන්නේ වේගය අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ සතා ඉවත් වුණාට පස්සේ අපිට අනතුරක් නැහැ කියලා තේරුණාට පස්සේ අපි වේගෙන් යනකොට වාහනේ නැවත වේගමානයේ කටුව වැඩි වෙනවා. එහෙනම් වේගමානයෙන් බලන්නේ ඒ මොහොතේදී වේගය කොච්චරද? ඒ මොහොතේදී කාලයකකට කොච්චර දුරක් එයා ගමන් කරමින් ඉන්නවද? ඒ මොහොතේදී ඒ වේගමානයේ දෙස බලන මොහොතේදී කාලයකකට කොච්චර දුරක් ගමන් කරමින් ඉන්නවද? අන්න ඒකට අපි කියනවා වේගය ෂණික වේගය. ඒතර ෂණික වේගය බලා ගන්න අපිට වේගමානයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ
වාහනේ සුක්කානව ළඟ තියෙන මෙන්න මේක තමයි වේගමානය. ඒතර මේ වෙලාවේ වාහනේ පදවන්නේ නැති අවස්ථාවක ඒ නිසා මේ වේගමානයේ රතු පාට කටුව බිඳුව ළඟ තියෙන්නේ. ධාවනය වෙනවා නම් මේ කටුව කැරකිලා පෙනෙනවා. අපි ඕන කෙනෙක් මේක දැකලා තියෙනවා. වේගය මැනීම සඳහා භාවිතා කරන උපකරණයේ වේගමානයයි. ඒවා වාහන තුල සවිකර ඇත. එහි දර්ශකයේ නොවෙනස්ව යම් කාලයකදී යම් දුරක් ගමන් කරයි නම් එයින් අදහස් වන්නේ එම රථයේ ඒකාකාර වේගයකින් ගමන් කරන බවයි. ඔව්. මේ කටුව යම් තැනක නොවෙනස්ව තියෙද්දි වාහනේ යනවා නම් කියන්නේ වාහනේ යනවා කටු වේගමානයේ කටුව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එම කාලය තුල ඒකාකාර වේගය එකම වේගයෙන් ගමන් කරනවා. ඒකයි කටුව වෙනස් වෙන්නේ. යම් මොහොතකදී වේගමානය දැක්වෙන්නේ එම මොහොතේ ක්ෂණික වේගයයි. යම් මොහොතකදී වේගමානය පෙන්වන්නේ එම මොහොතේ තියෙන ක්ෂණික වේගය. මේ මොහොතේ තියෙන වේගය විතරයි පෙන්වන්නේ. හරි. ඔන්න එහෙනම් අපි කතා කරා මොකද්ද? වේගය ගැන. වේගය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ වේගයයි. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ වේගයයි. කාල ඒකකයක් තුල ගෙවා යන දුර ප්‍රමාණයේ වේගයයි. කාලයට සාපේක්ෂව දුර ප්‍රකාශ කරන්නේ වේගය ලෙස. පැහැදිලි? හොඳයි. ඊළඟට අපි එන්න හදන්නේ ඔන්න ප්‍රවේගයට. දැන් දුර කාලයත් එක්ක සංසන්දනය කරාම තමයි අර වේගය ලැබුණේ. හැබැයි දුරේ විශේෂ අවස්ථාවක් තියෙනවා විස්ථාපනය. විස්ථාපනය කාලයත් එක්ක සංසන්දනය කෙරුවොත්. ඒ කියන්නේ කාල ඒකකයක් තුල සිදුවන විස්ථාපනය. විස්ථාපනය කිව්වේ පිහිටීමේ වෙනස. යම් ස්ථාන දෙකක් අතර පිහිටීමේ වෙනස. ඒවත් සරල රේඛීය දුර, ඒවත් කෙටිම දුර, ඒවත් නිශ්චිත දිශාවක් ඔස්සේ ඇති දුර. අන්නේ විස්ථාපනය කාලයට සාපේක්ෂව සංසන්දනය කෙරුවොත්. ඒ කියන්නේ කාල ඒකකයකට කොපමණ විස්ථාපනයක් සිද්ධ වෙනවා. හෙවත් විස්ථාපනයේ වෙනස් වීම ශීඝ්‍රතාවයද මෙහෙමනේ. අපි ශීඝ්‍රතාවය ලිව්වනේ. සමීකරණේ ශීඝ්‍රතාවය නේ. ශීඝ්‍රතාවය අපි ලිව්වේ කොහොමද? ශීඝ්‍රතාවය සමානයි ශීඝ්‍රතාවය කියන්නේ කාල ඒකකයක් තුළ සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒක බලන්න විපර්යාස ප්‍රමාණය. විපර්යාස ප්‍රමාණය ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් බෙදුවා. එතකොට ලැබෙනවා කාල ඒකකයක් තුළ සිදුවන විපර්යාස ප්‍රමාණය ශීඝ්‍රතාවය. හරි. කාල ඒකකයක් තුළ සිදුවන විපර්යාස ප්‍රමාණය ශීඝ්‍රතාවය. දැන් විපර්යාසී විස්ථාපනය වෙනස් වීම නම් පිහිටීම වෙනස් වීම නම් සරල රේඛීය දුර වෙනස් වීම නම් කෙටිම දුර වෙනස් වීම නම් නිශ්චිත දිශාවක් ඔස්සේ ඇති දුර වෙනස් වීම නම් තනි වචනෙන් කියනවා විස්ථාපනය වෙනස් වීම නම් විපර්යාසය. එතකොට අපිට මෙතන දාන්න පුළුවන් විපර්යාස ප්‍රමාණය කියන්නේ විස්ථාපනය සිදු කළ විස්ථාපනය. සිදු කළ විස්ථාපනය. බෙදනවා ඒ සඳහා ගත වූ කාලය. එතකොට අපිට ලැබෙනවා විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන එකට අපි තනි වචනයක් කියනවා ප්‍රවේගය. ප්‍රවේගය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හෙවත් කාල ඒකකයක් තුළ සිදුවන විස්ථාපනය. කාල ඒකකයකට සිදුවන විස්ථාපන වෙනස. විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි කියනවා ප්‍රවේගය. එහෙනම් ප්‍රවේගයවත් විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය බාන්නේ සිදු කළ විස්ථාපනය. සිදු කළ විස්ථාපනය. බෙදන්න ඕනේ ඒ සඳහා ගත වෙච්ච කාලය. විස්ථාපනයේ බෙදීම කාලය සමානයි ප්‍රවේගය. හරිද? එහෙනම් අර දුර වගේම එකක්. දුර කාලයත් බෙදුවම දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගය. මෙතන විස්ථාපනයවත් පිහිටීමේ වෙනස කාලයෙන් බෙදුවම කාල ඒකකයක් තුළ සිදුවන පිහිටීමේ වෙනසේවත් පිහිටීම වෙනස් වීමේ ශීඝ්‍රතාවයවත් විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒකට කියනවා ප්‍රවේගය. ඒතර ප්‍රවේගය ගන්නේ විස්ථාපනයේ කාලයෙන් බෙදලා. එතකොට ලැබෙනවා කාල ඒකකයකට කොපමණ විස්ථාපනයක් වුණාද? කාල ඒකකයකට තත්පර නම් තත්පර එකකට කොපමණ විස්ථාපනයක් වුණාද? මිනිත්තු නම් මිනිත්තු එකකට කොපමණ විස්ථාපනයක් වුණාද? පැය නම් පැය එකකට කොපමණ විස්ථාපනයක් වුණාද? කාල ඒකකයක් තුළ සිදුවන විස්ථාපනය හෙවත් විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගය. හරි. එතකොට මේ ප්‍රවේගය මනින්නේ මොකෙන්ද? ප්‍රවේගය. ඇත්තටම අපිට වැදගත් වෙන්නේ මෙතනදී ප්‍රවේගය තමයි. වේගයට වඩා. දැන් විස්ථාපනය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ මීටර්නේ. කාලය මැනීමේ අන්තර්ජාතික ඒකකයේ තත්පර. එතකොට දැන් මේක බෙදුවම බෙදෙන්නේ නැති නිසා කැපෙන්නේ නැති නිසා මීටර තියෙනවා. යටේ උඩට ගියාම S ඍණ එකේ බලය වෙනවා. තත්පරයට මීටර. එහෙනම් වේගයේ වගේම ප්‍රවේගය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයක් තත්පරයට මීටර. හැබැයි අපිට ඒකත් අවශ්‍යතාවය අනුව ඕනේ නම් විස්ථාපනය කිලෝමීටර වලින් ගන්න පුළුවන්. ඇයි මේ පිහිටීමේ වෙනස කිලෝමීටර වලින් ගන්න පුළුවන්. කාලය පැය වලින් ගන්න පුළුවන්. එතකොට ඒකෙත් අපිට ඕනම් ගන්න පුළුවන් පැයට කිලෝමීටර. km ඍණ එක.
එහෙම නැත්නම් විස්ථාපනයේ සෙන්ටිමීටර වලින් අරගෙන කාලය මිනිත්තු වලින් ගත්තොත් එතකොට අපිට එනවා මිනිත්තුවට සෙන්ටිමීටර cm min ඍණ 1 නේද? එමත් ගන්න පුළුවන්. නමුත් අන්තර්ජාතික ඒකකය මේක. වේගයේ ඒකකම තමයි ප්‍රවේග ඒකකවලට තියෙන්නේ. මොකද දෙක දැන් වේගය කියන්නේ දුර කාලයෙන් බෙදුවම ඒ දුරයි කාලයමයිනේ මීටර තත්පර. ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ කාලයෙන් බෙදුවම විස්ථාපනයේ කාලයමයිනේ දුරයි මේ මීටරුයි තත්පරයි. ඒතර ඒක නිසා තත්පරට මීටර වලින් තමයි එන්නේ දෙකම. නමුත් වෙනසක් තියෙනවා මේ දෙකේ. මොකද්ද වෙනස? දැන් විස්ථාපනය දෛශික රාශියක්. ඒ කියන්නේ විස්ථාපනයේ විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. විස්ථාපනයේ දෛශික රාශියක්. විස්ථාපනයේ විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. හැබැයි කාලය අදිශ රාශියක්. කාලයට විශාලත්වයක් විතරයි දිශාවක් නැහැ. කාලයට විශාලත්වයක දිශාවක් නැහැ. නමුත් විස්ථාපනයේ දිශාවක් තියෙනවා. එහෙනම් විස්ථාපනයේ දිශාවක් තියෙනවා නම් මේ දිශාවක් තියෙන විස්ථාපනය දිශාවක් නොමැති කාලයෙන් බෙදුවම ලැබෙන පිළිතුර වන ප්‍රවේගයටත් විස්ථාපනයේ දිශාව ලැබෙනවනේ. විස්ථාපනයේ දෛශිකයක් ඒට විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. හැබැයි කාලේ දිශාවක් නැහැ. ඒතර දිශාවක් සහිත විස්ථාපනය දිශාවක් නොමැති කාලයෙන් බෙදුවම පිළිතුර ලෙස ලැබෙන ප්‍රවේගයටත් විස්ථාපනයේ දිශාව වෙනවා. ඒ නිසා ප්‍රවේගයටත් විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවක් තියෙනවා. ඒ නිසා ප්‍රවේගයේ දෛශික රාශියක්. ප්‍රවේගයේ දෛශික රාශියක්. වේගය අදිශ රාශියක්. මොකද දුරට දිශාවකුත් නැහැ, කාලේ දිශාවකුත් නැහැ. ඒ දෙන බෙදුවම ඉන්න වේගයට දිශාවකුත් නැහැ. විස්ථාපනයේ දෛශිකයක් එකට දිශාවක් තියෙනවා. කාලයට නැහැ. දිශාවක් තියෙන රාශිය දිශාවක් නැති රාශියෙන් බෙදුවම පිළිතුර ලෙස ලැබෙන රාශියට අර විස්ථාපනයේ දිශාව වෙනවා. ඒක නිසා ඒකත් දෛශික රාශියක්. ඒ නිසා ප්‍රවේගයේ දෛශික රාශියක්. ප්‍රවේගයේ විශාලත්වයක් වගේම දිශාවක් තියෙන නිසා ප්‍රවේගයේ සඳහන් කිරීමේදී අපි විශාලත්වයේ ලියලා අර ඉස්සලා වගේම වරහන් ඇතුලේ හෝ පිටුපසින් දිශාව ලියන්නම ඕනේ. ප්‍රවේගයේ දෛශික රාශියක් ප්‍රවේගයට විශාලත්වයක් මෙන්ම දිශාවක් තියෙනවා. ප්‍රවේගයට විශාලත්වයක් මෙන්ම දිශාවක් තියෙනවා. ප්‍රවේගය අනිවාර්යයෙන්ම දෛශික රාශියක්. පැහැදිලි? ප්‍රවේගයේ දෛශික රාශියක්. විශාලත්වයක් මෙන්ම දිශාවක් තියෙනවා. මොකද්ද ප්‍රවේගය කියලා කියන්නේ? විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගයයි. විභාගෙදී આવොත් ප්‍රවේගය anu කුමක්ද? විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගය. තව පොඩ්ඩක් විස්තර කරගන්නවා නම් කාල ඒකකයක් තුල සිදුවන විස්ථාපනය. හෙවත් කාල ඒකකයක් තුල සිදුවන පිහිටීමේ වෙනස. ඒ විස්ථාපනය කියන්නේ පිහිටීමේ වෙනස. කාල ඒකකයක් තුල සිදුවන සරල රේඛීය දුර. හෙවත් කාල ඒකකයක් තුල නිශ්චිත දිශාවක් ඔස්සේ ගෙවා යන දුර. කොහොම හරි. ඒ විස්ථාපනයේනේ වචන. හරි. හැබැයි ඒක කාලයට සාපේක්ෂව කියන්න ඕනේ. එතකොටයි ප්‍රවේගය එන්නේ. කාලයට සාපේක්ෂව. කාල ඒකකයක් තුල සිදුවන විස්ථාපනය. කාල ඒකකයක් තුල සිදුවන පිහිටීමේ වෙනස. කාල ඒකකයක් තුල ගමන් කරන සරල රේඛීය දුර. කාල ඒකකයක් තුල නිශ්චිත දිශාවක් ඔස්සේ ගෙවා යන දුර ප්‍රමාණය. ප්‍රවේගයයි. හරිද? ලස්සන වචනෙන් කියනවා නම් විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගය. ප්‍රවේගය හොයන්නේ සිදු විස්ථාපනයේ සඳහා ගත වූ කාලයෙන් බෙදුවා. ප්‍රවේගය හොයන්නේ සිදු විස්ථාපනයේ සඳහා ගත වූ කාලයෙන් බෙදුවා. සිදු කළ විස්ථාපනයේ සඳහා ගත වූ කාලයෙන් බෙදුවම අපිට ලැබෙනවා ප්‍රවේගය. පැහැදිලි? එතකොට ප්‍රවේගය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකයක් තත්පරට මීටර, වේගය මැනීමේ අන්තර්ජාතික ඒකයක් තත්පරට මීටර. නමුත් මේ දෙකේ වෙනසක් තියෙනවා. වේගය anu දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය, ප්‍රවේගය anu විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. තවත් වෙනසක් තියෙනවා. වේගය අදිශ රාශියක්, ප්‍රවේගයේ දෛශික රාශියක්. ප්‍රවේගය ලියනකොට විශාලත්වයේ වගේම දිශාවත් ලියන්න ඕනේ. right. පැහැදිලි? එහෙනම් බලන්න විස්ථාපනයේ කාලයට සාපේක්ෂව සංසන්දනය කරාම ලැබෙන ප්‍රවේගය දුර කාලයට සාපේක්ෂව සංසන්දනය කරාම ලැබෙන වේගය. පැහැදිලි? හරි. එහෙනම් අපි බලමු. ප්‍රවේගය velocity speed නෙවෙයි මේකේ වචනේ velocity. හරි? ප්‍රවේගය. කාල ඒකකයකදී සිදුවන විස්ථාපනය හෙවත් විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගය ලෙස හඳුන්වනවා. කාල ඒකකයක් තුළ සිදු කරන විස්ථාපනය, කාල ඒකකයකදී සිදුවන විස්ථාපනය හෙවත් විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගය ලෙස හඳුන්වනවා. නම් ප්‍රවේගය හොයන්න සිදු කළ විස්ථාපනයේ සඳහා ගත වූ කාලයෙන් බෙදන්න. එතකොට ලැබෙනවා කාල ඒකකයකට සිදුවන විස්ථාපනය, තත්පර එකකට සිදු කළ විස්ථාපනය, පැය එකකට සිදු කළ විස්ථාපනය, මිනිත්තු එකකට සිදු කළ විස්ථාපනය. ප්‍රවේගය. ප්‍රවේගයේ දෛශික රාශියක් වන අතර ප්‍රවේගය මයින සම්මත ඒකකයේ තත්පර මීටර ලෙස දැක්විය හැකියි. මෙතන මීටර ගත්තම අතන තත්පර ගත්තම තත්පර මීටර, තත්පරයට මීටර තමයි එන්නේ. ඒකාකාර ප්‍රවේගය.
මේ ඒකාකාර ප්‍රවේගය කියන්නේ ප්‍රවේගය කියන්නේ දැන් දුර වෙනස් වීම විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ. නමුත් අර අපි වේගයේදී කතා කරා වගේම තමයි දැන් යම් කිසි චලිතයකදී හැබැයි මේක නිශ්චිත දිශාවක් ඔස්සේ වෙන්න ඕනේ ප්‍රවේගය නිසා දිශාවක් තියෙනවානේ ප්‍රවේග දෛශිකයක් නිශ්චිත දිශාවක් ඔස්සේ තියෙනවා යම් කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ වස්තුවක සිදුවන චලිතයේදී සමහර වෙලාවට වස්තුව සෑම කාල ඒකකයකදීම එකම ප්‍රවේගයක් පවත්වා ගන්න පුළුවන්. සෑම කාල ඒකකයේදීම එකම ප්‍රවේගයක් පවත්වා ගන්න පුළුවන්. එතකොට කියනවා දිගටම තිබ්බ එකම ප්‍රවේගය නා ඒකාකාර ප්‍රවේගය. ප්‍රවේගයක ස්වરૂපයක් ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. හරිද? ප්‍රවේගයක ස්වરૂපයක්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ප්‍රවේගය වරින් වර වෙනස් වෙන්න පුළුවන්. එක්කෝ ප්‍රවේගය එන්න වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රවේගය එන්න අඩු වෙන්න පුළුවන්. ප්‍රවේගය එන්න කාලයත් එක්ක වැඩි වෙනවා නම් ප්‍රවේගය වැඩි වෙනවා නම් කාලයත් එක්ක. එතකොට කියනවා ත්වරණය. ත්වරණය. ප්‍රවේගයේ කාලයත් එක්ක එන්න අඩු වෙනවා නම් එතකොට කියනවා මන්දනය. මේක ඇක්සලරේෂන් මේක ඩීඇක්සලරේෂන්. ප්‍රවේගය වැඩි වෙන්නෙත් නැතුව අඩු වෙන්නෙත් නැතුව එකම ප්‍රවේගයෙන් යන්න පුළුවන්. එතකොට ඒකාකාර ප්‍රවේගය. හැම කාල ඒකකයක්ම හැම වෙලාවෙම එකම ප්‍රවේගය පවත්වාගෙන තියෙනවා. දිගටම එකම ප්‍රවේගය. වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. අපි කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුව ගමන් කළා. ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුව ගමන් කළා. එහෙම නැත්නම් කාලයට සාපේක්ෂව එන්න ප්‍රවේගය වැඩි වෙවි යන්න පුළුවන්. ඒතර කියනවා ත්වරණයෙන් වස්තුව ගමන් කරා එන්න ප්‍රවේගය වැඩි වුණා. එහෙම නැත්නම් කාලයත් එක්ක එන්න ප්‍රවේගය අඩු වෙවි යන්න පුළුවන්. දැන් ඔය වාහනයක් බ්‍රේක් කළාම ඒ කියන්නේ තිරිංගේ දුවම ගමන් කරමින් හිටපු ප්‍රවේගය එන්න අඩු වෙනවා. අපි කියනවා නම් මන්දනය වුණා. ඒ අඩු වෙලා අන්තිමට බිඳුව වෙනවා. බිඳුව නම් නිශ්චල වෙනවා. හරි මන්දනය වුණා. එතකොට සරල රේඛාවක චලනය වෙන වස්තුවකට ස්වරූප තුනක් තියෙන්න පුළුවන්. එක්ක ප්‍රවේගය නොවෙනස්ව පවත්වාගෙන චලනය වෙන්න පුළුවන්. ඒකට කියනවා ඒකාකාර ප්‍රවේගය. එනතම් ක්‍රමයෙන් ප්‍රවේගය වැඩි කරගනිමින් චලනය වෙන්න පුළුවන්. ඒකට කියනවා ත්වරණය. එහෙම නැත්නම් ක්‍රමයෙන් ප්‍රවේගය අඩු කරගනිමින් චලනය වෙන්න පුළුවන්. ඒකට කියනවා මන්දනය. ඇත්තම ත්වරණයේ ඍණ පැත්ත තමයි මන්දනය. ත්වරණය කියන්නේ ප්‍රවේගය වැඩි වීම, මන්දනය කියන්නේ ප්‍රවේගය අඩු වීම. හරියටම කියනවා නම් ප්‍රවේගය වැඩිවීමේ ශීඝ්‍රතාවය තමයි ත්වරණය. ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය මන්දනය. ඒකාකාර ප්‍රවේගය කියන්නේ වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. දැන් මේ බලන්න. යම් වස්තුවක් සමාන කාල ප්‍රාන්තරයකදී නිශ්චිත දිශාවකට සමාන දුරක් බැගින් ගමන් කරන්නේ නම් ඒ ඒකාකාර ප්‍රවේගයක් ලෙස හඳුන්වයි. එසේම මෙහිදී සෑම කාල ඒකකයක් පාසාම සිදු කරන්නේ එකම විස්ථාපනයකි. වස්තුවක සිදුවන ප්‍රවේගයේ ප්‍රස්ථාරිකව නිරූපණය කළ හැකිය. ඒකාකාර ප්‍රවේගයක් ප්‍රස්ථාරයක නිරූපණය කරන ආකාරය 6:3 රූපයේ දැක්වේ. මේ තියෙන ඒකාකාර ප්‍රවේගයක් නිරූපණය කරලා දැන්. ඒ කියන්නේ මේ බලන්න කාලයේ තත්පර බිඳුවේදී ප්‍රවේගය තත්පර මීටර 60යි. පළවෙනි තත්පරෙදිත් 60යි. දෙවෙනි තත්පරෙදිත් 60යි. තුන්වෙනි තත්පරෙදිත් 60යි. එතකොට තත්පර බිඳුවේදීත් 60යි කියන්නේ වැඩේ පටන් ගන්නකොටත් එයාගේ ප්‍රවේගය 60යි. ඔය තත්පර බිඳුව කිව්වම කෙනෙක් හිතනවා ඒ කියන්නේ එතන කාලයක් නැහැනේ. කාලේ නැහැ කියන එක නෙමෙයි මෙතන අර්ථය. කාලේ නැහැ තමයි. වැඩේ පටන් ගන්නකොට. ඒ කියන්නේ වැඩේ අපි මේ වස්තුව දිහා බලනකොටත් එයා ගමන් කරමින් ඉන්නේ තත්පර මීටර 60කින්. අපි මේ වස්තුව දෙස බලනකොටම කාලේ පටන් ගන්නකොටම තමයි ප්‍රවේගය බිඳුවේනේ පටන් ගන්න. ඒ කියන්නේ අපි මේ වස්තුව දෙස නිරීක්ෂණයේ අරමුණ මොහොතේ එයා ඉන්නේ තත්පර මීටර 60ක ප්‍රවේගයකින් ගමන් කරමින්. තත්පරයක් ඉවර වෙනකොටත් දිගටම ප්‍රවේගය 60යි. දෙවනි තත්පරය ඉවරනකොටත් දිගටම ප්‍රවේගය 60යි. තුන්වෙනි තත්පරය ඉවරනකොටත් දිගටම ප්‍රවේගය 60යි. අඛණ්ඩව එකම ප්‍රවේගයෙන් දිගටම ගමන් කරනවා. එතකොට මේ තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. මොකද්ද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියන්නේ? ප්‍රවේගයේ y අක්ෂයටත් කාලයේ x අක්ෂයටත් ගෙන අදිනු ලබන ප්‍රස්ථාර වලට අපි කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර. ප්‍රවේගයේ y අක්ෂයටත් කාලයේ x අක්ෂයටත් ගෙන අදිනු ලබන ප්‍රස්ථාර වලට අපි කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක y අක්ෂයේ තියෙන ප්‍රවේගය.
x අක්ෂයේ තියෙන කාලය. එතකොට මෙතන අරන් තියෙනවා ප්‍රවේගයේ y අක්ෂයේ තත්පරයට මීටර වලින්. මෙතන x අක්ෂයේ කාලය අරන් තියෙනවා තත්පර වලින්. තත්පර වලින්. එතකොට මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. අපි දැන් මෙන්න මේ චලිතය තමයි ওই ප්‍රවේග කාල ප්‍රස්ථාරය නිරූපණය කරන්න හදන්නේ. එතකොට අපි මේ වස්තුව දෙස බලනකොටත් කාලය තත්පර බිඳුවේදීත් මෙයා යම් ප්‍රවේගයෙන් ගමන් කරන තත්පර මීටර 60ක ප්‍රවේගයෙන් ගමන් කරමින් ඉන්නේ. පළවෙනි තත්පරය අවසන් වෙනකොටත් මෙයාගේ ප්‍රවේගය තත්පර මීටර 60යි. දෙවනි තත්පරය අවසන් වෙනකොටත් මෙයාගේ ප්‍රවේගය තත්පර මීටර 60යි. තුන්වන තත්පරය අවසන් වෙනකොටත් මෙයාගේ ප්‍රවේගය තත්පර මීටර 60යි. ඒ කියන්නේ දක්කපු වෙලාවේ ඉඳන් තත්පර 3ක් ඉවර වෙනකන් අඛණ්ඩව මෙයා ප්‍රවේගය පවත්වගෙන යනවා තත්පර මීටර 60. ඒතර ප්‍රස්ථාරය ඇඳුත් මේ තියෙන පළවෙනි තත්පරය, මේ තියෙන පළමු තත්පරය, දෙවන තත්පරය, තුන්වන තත්පරය, හතරවන තත්පරය නම් මේ තියෙන තත්පර බිඳුව. මෙතන බිඳුවනේ. 1 2 3 4 අර පැත්තට යනවා. මෙතන බිඳුවනේ. මේක මූල ලක්ෂයනේ. මූල ප්‍රස්ථාරවල ඔබ වහන්සේලා දන්නවා මෙතන y අක්ෂයේත් බිඳුව x අක්ෂයේත් බිඳුව. ඒ කාලේ x අක්ෂයේ තියෙන කාලේ තත්පර බිඳුව නම් මම ආයි බිඳුවක් දාන්න ඕනේ. මේ පැත්ත බිඳුව නම් මෙතන බිඳුව තමයි. හරිද? කාලේ තත්පර බිඳුවේදී ප්‍රවේගය 60යි. කාලේ තත්පර බිඳුවේදී ප්‍රවේගය 60යි. මෙන්න. ප්‍රති කාලේ තත්පර බිඳුවේදී ප්‍රවේගය 60යි. හරි. පළවෙනි තත්පරේ වෙනකොටත් ප්‍රවේගය 60යි මේ. පළවෙනි තත්පරේ වෙනකොටත් ප්‍රවේගය 60යි. දෙවෙනි තත්පරේ වෙනකොටත් ප්‍රවේගය 60යි. තුන්වෙනි තත්පරේ වෙනකොටත් ප්‍රවේගය 60යි. හතරවෙනි තත්පරේ දැම්මට මේක හතරවෙනි තත්පරේ දිරන්නේ. තුන්වෙනි තත්පරේ විතරයි. එතකොට අපි මේ ප්‍රස්ථාරය යා කෙරුවොත් අපිට ලැබෙන්නේ මෙන්න මෙහෙම එකක් නේද? ඒ යා කරලා තියෙන්නේ. ඔන්න ප්‍රස්ථාරය ලැබෙන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔන්න ඔය විදිහට තියෙනවා. ඒ කියන්නේ කාලාක්ෂයට සමාන්තරව තියෙනවා නම් එයින් කියවෙන්නේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන බවයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඇන්දම් ප්‍රස්ථාරය කාලාක්ෂයට සමාන්තරව පිහිටනවා නම් ඉන් කියවෙන්නේ එම වස්තුවේ ප්‍රවේගය වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. එකම ගානේ තියෙනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන බව. ප්‍රවේග කාල ප්‍රස්ථාරය කාලක්ෂයට සමාන්තරව ගමන් කරයි නම් ඉන් අදහස් වන්නේ ඒකාකාර ප්‍රවේගයයි. ඒකාකාර ප්‍රවේගයක් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක පෙන්වන්නේ කාලක්ෂයට සමාන්තරව අඳුරු ලබන සරල රේඛාවකි. කාලක්ෂයට සමාන්තරව අඳුරු ලබන සරල රේඛාව. ඒ කියන්නේ ප්‍රවේගයේ වැඩිවීමකුත් නැහැ. ඒ කියන්නේ ත්වරණයකුත් නැහැ. ප්‍රවේගයේ අඩුවීමකුත් නැහැ. ඒ කියන්නේ මන්දනයකුත් නැහැ. පැහැදිලි? හරි. එහෙනම් ඊළඟට ඔන්න තියෙනවා ත්වරණය. ඇක්සලරේෂන් එක. ත්වරණය. මොකද්ද ත්වරණය කියන්නේ? ත්වරණය හඳුනගන්නේ මෙහෙමයි. ත්වරණය හඳුනගන්නේ යම් වස්තුවක් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ප්‍රවේගය වැඩි කරමින් ගමන් කරනවා නම් අපි කියනවා එතන ත්වරණයක් තියෙනවා. ත්වරණය හඳුනගන්නේ එහෙමයි. යම් වස්තුවක් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ප්‍රවේගය වැඩි කරමින් ගමන් කරනවා නම් අපි කියනවා එතන ත්වරණයක් තියෙනවා. එතන ත්වරණයක් තියෙනවා. යම් වස්තුවක් ක්‍රමක්‍රමයෙන් ප්‍රවේගය වැඩි කරමින් ගමන් කරනවා නම් අපි කියනවා එතන ත්වරණයක් තියෙනවා. ඒතර ඒ විදිහට තමයි ත්වරණයක් හඳුනගන්නේ. වස්තුව ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ප්‍රවේගය වැඩි කරමින් ගමන් කරනවා නම් අපි කියනවා ත්වරණය වෙනවා. දැන් වාහනයක නම් සැබෑ සරල රේඛියව යන්න ඕනේ. ඇක්සලරේටරේ පෑගුවොත්, ත්වරකයේ පෑගුවොත් එන්න ප්‍රවේගය වැඩි වෙවි යන්නේ. ඒ කියන්නේ කාල ඒකකයට සිදුවන විස්ථාපනය එන්න වැඩි වෙවි යන්නේ. පළවෙනි තත්පරයේදී විස්ථාපනය මීටර් 5 නම් දෙවෙනි තත්පරයේදී මීටර් 8යි, තුන්වෙනි තත්පරයේදී මීටර් 12යි. ඒ කියන්නේ කාල ඒකකයක් තුළ සිදු කරන විස්ථාපනයේ ප්‍රවේගය කිව්වේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා දැන්. ත්වරණය. හැබැයි ත්වරණයේ යනු කුමක්ද කියලා අහුවම අපිට කියන්න බෑ ප්‍රවේගයේ වැඩිවීම කියලා. එහෙනම්ස වැඩිවීම තමයි. ඒ ප්‍රවේග වැඩිවීම කාලයත් එක්ක සසඳන්න ඕනේ. ප්‍රවේග වැඩිවීම කාලයත් එක්ක සසඳන්න නම් මොකද කරන්න ඕනේ? ප්‍රවේග වැඩිවීම හෙවත් ප්‍රවේග වෙනස. ප්‍රවේග වැඩිවීම හෙවත් ප්‍රවේග වෙනස බෙදන්න ඕනේ කාලේ. ඒ වැඩිවීම වෙන්න ගත වෙච්ච කාලේ. හරිද? අපි ත්වරණය හඳුනගන්නේ යම් වෙලාවක ප්‍රවේගය වැඩි වෙමින් ගමන් කරනවා. අපි දන්නේ කොහොමද යන්න කාලයක් ගත වෙනවනේ. හැබැයි ඒ යන වෙලාවේ ප්‍රවේගය වැඩි වෙවි යනවා නම් ත්වරණය තමයි. හරි. ඒම තමයි ප්‍රවේගය ත්වරණය හඳුනගන්නේ. දැන් ඒකාකාර ප්‍රවේගය වැඩි වෙන්නේ නැහනේ. අඩු වෙන්නෙත් නැහැ. එකම ගාන යනවනේ. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේග කාලක්ෂයට සමාන්තර සරල රේඛාවක් ආවේ. නමුත් දැන් ත්වරණය හඳුනගන්නේ වස්තුව එන්න තමන්ගේ ප්‍රවේගය වැඩි කර කර යනවා නම් එතන ත්වරණයක් තියෙනවා.
හැබැයි ත්වරණය ගණනය කරන්නේ කාලයට සාපේක්ෂව. ඒ කියන්නේ වැඩි වෙච්ච ප්‍රවේගය කාලයට සාපේක්ෂව හිතනවා. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදනවා. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවම ලැබෙන්නේ ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය හෙවත් ත්වරණය. ත්වරණය. අන්න ත්වරණය ගන්න පුළුවන් ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා. ප්‍රවේග වෙනස මොකෙන් බෙදලාද? කාලයෙන් බෙදලා. ඒ කියන්නේ මෙතන ඇත්තටම වැඩි වෙච්ච ප්‍රවේගය කාලයෙන් බෙදනවා. එතකොට ලැබෙනවා වැඩිවීමේ ශීඝ්‍රතාවය. එවත් කාල ඒකකයකට කොපමණ වැඩිවනවද? ඒක තමයි ත්වරණය. ටිකක් අමාරුයි. නමුත් ඒක හොඳට සංකල්පයේ උඩට දාගන්නකො. ප්‍රවේගය වැඩි වෙන්නෙත් නැතුව අඩු වෙන්නෙත් නැතුව ගියොත් ඒකාකාර ප්‍රවේගය. හරි? එතකොට ඉතින් කාලයක් එක්ක සසඳලා වැඩක් නැහැනේ. වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. අපි වැඩි වෙවි ගියොත් එතන ත්වරණය. ත්වරණය කියන්නේ වැඩි වෙච්ච ප්‍රමාණය නෙවෙයි වැඩි වෙච්ච ප්‍රමාණය කාලයත් එක්ක සසඳන්නේ. කාල ඒකකයක් තුල වැඩි වෙන ප්‍රමාණය. ඒ සඳහා වැඩි වෙච්ච වෙනස් ප්‍රවේගයවත් ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න ඕනේ. කාල ඒකකයක් තුල සිදුවන ප්‍රවේග වෙනස ත්වරණයයි. කාල ඒකකයක් තුල සිදුවන ප්‍රවේග වෙනස ත්වරණයයි. එතකොට මේක ආකාර දෙකක් එන්න පුළුවන්. දැන් මේ වැඩිවීමක් තියෙනවා නම් මේකට කියනවා ධන ත්වරණය. ධන ත්වරණය කියන්නේ ත්වරණය. අඩු වෙනුනොත් ප්‍රවේගය එන්න කාලයත් එක්ක අඩු වෙනවා නම් එතන තියෙන්නේ ඍණ ත්වරණයක් හෙවත් මන්දනයක්. එහෙනම් ඍණ ත්වරණයට තමයි අපි කියන්නේ මන්දනය. ඍණ ත්වරණය. ඍණ ත්වරණය. හරිද? ඍණ ත්වරණය වන්නේ ඉතින් මේක තමයි. මොකද්ද? ප්‍රවේග වෙනසේ. වැඩි වෙච්ච ප්‍රමාණය හෝ අඩු වෙච්ච ප්‍රමාණය. ප්‍රවේග වෙනස බෙදනවා කාලයෙන්. හැබැයි දැන් මෙතන අඩුවීම වෙනස අඩුවීමක් නම් උත්තරේ ලැබෙන්නේ ඍණ උත්තරයක්. ඇත්තටම ප්‍රවේගයේ වැඩිවීමක් නම් පිළිතුර ලැබෙන්නේ ධන උත්තරයක්. ඒතකොට ධන ත්වරණයක්. ධන ත්වරණය කියන්නේ ත්වරණය. ප්‍රවේගය ඇත්තටම අඩු වුණා නම් ඒතකොට ප්‍රවේග වෙනසට ලැබෙන්නේ ඍණ උත්තරයක්. ඒ අඩු වෙලානේ වෙනස ඍණයි. ඒතකොට ඒ කාලයෙන් බෙදුවම එන්නේ ඍණ උත්තරයක්. ඍණ ත්වරණයක් ලැබෙන්නේ. ඍණ ත්වරණයට අපි කියනවා මන්දනය. මන්දනය. එහෙනම් මන්දනය හොයන්නෙත් මේ සමීකරණයම තමයි. මන්දනය හොයන්නෙත් මේ සමීකරණයම තමයි. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා තමයි මන්දනය හොයන්නේ. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලාම තමයි. හැබැයි මන්දනය වුවම ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවම ඍණ පිළිතුරක් ලැබෙනවා නම් එතන තියෙන ඍණ ත්වරණයක් එවත් මන්දනයක්. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවම ධන ත්වරණයක් ධන උත්තරයක් ලැබෙනවා නම් එතන තියෙන ධන ත්වරණයක් එවත් සැබෑ ත්වරණයක්. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. මන්දනය කියන්නේ ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවය. ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. මන්දනය කියන්නේ ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවය. වැඩිවීම හෝ අඩුවීම කියන්නේ වෙනසක්. ඒ නිසා මේ වෙච්ච වෙනස ප්‍රවේගයේ විසිදු වෙච්ච වෙනස ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් බෙදෙනවා. කාලයෙන් බෙදුවම ඇත්තටම වැඩිවීමක් නම් ධන වෙනසක් කාලයෙන් බෙදුවම ධන පිළිතුරක් ලැබෙනවා. එතකොට ඒක ධන ත්වරණයක් ඉවත් ත්වරණයක්. අඩුවීමක් වුණා නම් ඍණ වෙනසක් ඍණ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවම ඍණ පිළිතුරක් ලැබෙන්නේ. එතකොට ඒක මන්දනයක්. right? ත්වරණයේ ඍණ ගතිය තමයි මන්දනය. එතකොට ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. මන්දනය කියන්නේ ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවය. වැඩි වූ ප්‍රවේගයේ ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් බෙදුවම ලැබෙන ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ත්වරණය. අඩු වූ ප්‍රවේගයේ සඳහා ගත වූ කාලයෙන් බෙදුවම ලැබෙන ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවයවත් මන්දනය. පැහැදිලි? ඒතර මන්දනයයි ත්වරණයයි දෙකම ප්‍රවේග වෙනස් වීම වලට බලපාන්නේ. ඒකාකාර ප්‍රවේගයේ යනවා නම් වැඩිවීමකුත් නැහැ අඩුවීමකුත් නැහැ. ඒ කියන්නේ ත්වරණයකුත් නැහැ මන්දනයකුත් නැහැ. ඒකාකාර ප්‍රවේගයේ යනවා. අපි ඉස්සලා කතා කරේ කාලක්ෂය සමාන්තරව එහෙම යනවා. වැඩිවීමකුත් නැහැ ත්වරණයකුත් නැහැ අඩුවීමකුත් නැහැ මන්දනයකුත් නැහැ. එහෙනම් ඒකාකාර ප්‍රවේගයේ යන වෙලාවට ත්වරණ මන්දන නැහැ. ක්‍රමක්‍රමයෙන් වැඩිවි ප්‍රවේගයේ යනවා නම් අන්න ත්වරණයක් තියෙනවා. ඒ වැඩි වෙච්ච ප්‍රවේගය ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුවම ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ලැබෙන එක ත්වරණය. ක්‍රමක්‍රමයෙන් ප්‍රවේගය අඩු වෙවි යනවා නම් ඒ අඩු වෙච්ච ප්‍රවේග ප්‍රමාණය ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් බෙදුවම ප්‍රවේගය අඩු වීමේ ශීඝ්‍රතාවය ලැබෙන එක මන්දනය. එතකොට පොදුවේ වැඩිවීම අඩුවීම වෙනසක්. ඒ නිසා ඒ වෙනස ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා තමයි මේ දෙකම හොයන්නේ. හැබැයි වැඩිවීමක් නම් ධන වෙනසක් අඩුවීමක් නම් ඍණ වෙනසක්. ධන වෙනස කාලයෙන් බෙදුවම ලැබෙන ධන පිළිතුරක් ත්වරණයක්. ඍණ වෙනස කාලයෙන් බෙදුවම ලැබෙන ඍණ පිළිතුරක් මන්දනය. පැහැදිලිද? අවබෝධ වුණාද? එහෙනම් ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ත්වරණයයි ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවය මන්දනයයි. පැහැදිලි? හරි. එහෙනම් මේ බලමු. ත්වරණය ඇක්සලරේෂන්. මෙම රූපයේ දැක්වෙන වාහනයේ වේගය සම්බන්ධව සැලකුව විට තත්පරයට මීටර 30ක වේගයෙන් ගමන් කළ වාහනයක් සෑම තත්පරයකදීම
මීටර් 30 බැගින් ගමන් කරන්නේ නැති බව අවබෝධ වෙනවා. දැන් මේක තත්පර මීටර් 30ක වේගයෙන් ගමන් කරපු වාහනයලු. ප්‍රවේගය කියලා හිතමුකෝ සරල රේඛාව යනවා නම් ප්‍රවේගය. හැබැයි අපිට පේනවා මේ කන්දක් නගිනකොට හැම වෙලාවෙම එකම ප්‍රවේගය යන්නේ. ඊට පස්සේ බෑවුම් පොඩ්ඩක් අඩු වෙලා. දැන් ඒකට මෙතනදී වේගය පොඩ්ඩක් වැඩි වෙයි. ඒ ප්‍රවේග වෙනස් වෙයි. ඒ වෙලාවෙම එකම ප්‍රවේගය යන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ප්‍රවේග වැඩි වීම ත්වරණ ප්‍රවේග අඩු වීම මන්ද. ඒ එක් තත්පරයකදී තත්පර මීටර 20ක්ද තවත් තත්පරයක තත්පර මීටර 60ක්ද ආදී වශයෙන් වෙනස් විය හැකිය. ඔව් ප්‍රවේගය. එම නිසා යම් දිශාවක් ඔස්සේ ගමන් කළ වේගය සැලකූ විට යම් දිශාවක් ඔස්සේ ගමන් කළ වේගය කියන්නේ ප්‍රවේගයනේ. නිසා යම් දිශාවක් ඔස්සේ ගමන් කළ වේගය කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය සැලකූ විට ඇයි නිශ්චිත දිශාවක් ඔස්සේ තියෙනවා නම් ඒක ප්‍රවේගයන්නේ. හරි යම් දිශාවක් ඔස්සේ ගමන් කළ වේගයවත් ප්‍රවේගය සැලකූ විට ඒකීය කාලයකදී කොපමණ ප්‍රවේගයක් පැවතියද යන්න ගණනය කළ හැකිය. මෙය එහි ත්වරණය ලෙස හඳුන්වයි. නැතහොත් ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව ත්වරණය ලෙස හැඳින්වේ. මේක ගන්නකො. නැතහොත් ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණය. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ත්වරණය, අඩුවීමේ ශීඝ්‍රතාවය මන්දනය. මේක ත්වරණය කියලා යා කියන්නේ දැන් වැඩිවීම හෝ අඩුවීම පොදුවේ ත්වරණය කිව්වොත් වැඩිවීම නම් ධන ත්වරණයක්, අඩුවීම නම් ඍණ ත්වරණයක්. ඍණ ත්වරණය තමයි මන්දනය කියලා කියන්නේ. ඒකයි එයා මෙතන පොදුවේ වෙනස් වීම කියලා කියලා තියෙන්නේ. හරි. ත්වරණය සමානයි. දැන් ඒතර හයි සර් දුන්නු සමීකරණය නෙවෙයිනේ සර් මේ තියෙන්නේ. සර් කිව්වේ ත්වරණය හෝ මන්දනය ගැන ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා මේ මොකක්ද තියෙන්නේ. ඉතින් හරිනේ. අපි දන්නවා වෙනසක් ගන්න හැම වෙලාවෙම මම දුන්නේ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලායි කියලානේ. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා ත්වරණයත් ගන්නෙත් මන්දනය ගන්නෙත් ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලායි කියලානේ මම කිව්වේ. ස්වාමීන් වහන්සේ දරුවනේ අපි දන්නවා හැම වෙලාවෙම වෙනසක් ගන්න අවසානයකින් ආරම්භයක අඩු කරලා. හැම වෙලාවෙම වෙනසක් ගන්න අවසානයකින් ආරම්භයක අඩු කරලානේ. නේද? දැන් අවුරුදු 5 ළමයෙකුගේ උසයි ඒ ළමයා අවුරුදු 10ක් වුණාම උසයි. අතර වෙනස ගන්නේ අවුරුදු 10 දී ඒ ළමයාගේ තියෙන උස. ඒ කියන්නේ අන්තිම උසෙන් අර අවුරුදු 5 තිබිච්ච කලින් උස අඩු කරාම තමයි 5 ඉඳන් 10ට යනකම් උසේ වෙනස ගන්න. එහෙමනේ. අවුරුදු 5 හිටපු ළමයාගේ උසට වඩා අවුරුදු 10 ඉන්න ළමයාගේ උසේ වෙනස බලන්න නම් 10 ඉන්න ළමයාගේ උසෙන් 5 ඉන්න ළමයාගේ උස අඩු කරන්න. අවසාන එකෙන් ආරම්භයක අඩු කරන්න. හැම වෙලාවෙම වෙනසක් ගන්න අවසානයකින් ආරම්භයක අඩු කරලා. ඒතර ප්‍රවේග වෙනස කියන එක වෙන විදිහකින් ලියන්න පුළුවන් අවසාන ප්‍රවේගයේ ඍණ ආරම්භක ප්‍රවේගය. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. අවසාන ප්‍රවේගයේ ඍණ ආරම්භක ඒ කියන්නේ ප්‍රවේග වෙනස. අවසාන ප්‍රවේගයේ ඍණ ආරම්භක ප්‍රවේගය කියන්නේ ප්‍රවේග වෙනස. මේ කියන තනි වචනෙන් කියනවා ප්‍රවේග වෙනස මේ. ප්‍රවේග වෙනස තමයි මේ. ඒ වෙනසක් ගන්න හැම වෙලාවෙම අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා. ප්‍රවේග වෙනස ඒ සඳහා ගත වෙච්ච කාලය බෙදුවම ත්වරණය ලැබෙනවා. ත්වරණය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පර වර්ගයට මීටර් නමින් හැඳින්වයි. ඇයි? දැන් ප්‍රවේගය මනින්නේ දැන් මේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරාම කොහොම හරි මේක ප්‍රවේග වෙනසනේ. හරි. ඒතර ප්‍රවේගය මැනීමේ අන්තර්ජාතිකයේ තත්පරයට මීටර අපි කලින් ඉගෙන ගත්තා. කාලය මනින්නේ තත්පර වලින්. එතකොට දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. ප්‍රවේගය දාන්න ඕනේ තත්පරයට මීටර. බෙදන්න ඕනේ කාලය තත්පර වලින්. එතකොට දැන් මෙහෙමනේ. කැපෙන්නේ නැහනේ. මෙතනත් S අතනත් S හිටියනම් කැපෙන්නේ. එතන තියෙන S ඍණ එකනේ. මේ යට තියෙන S උඩට යනවා. යට තියෙන S උඩට ගියාම එයත් S ඍණ එක වෙලා මේ S ඍණත් එකත් එක්ක ඒක එකතු වෙනවා. යට තියෙන S උඩට ගියාම S ඍණ එකයි මේ S ඍණ එකයි S ඍණ දෙකයි. ඒතර උත්තර එනවා M S ඍණ දෙකේ බලය. තත්පර වර්ගයට මීටර. එහෙම නැත්නම් තත්පරයට මීටර කියන්නත් පුළුවන්. තත්පර වර්ගයට මීටර. එහෙනම් ත්වරණය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයක් තත්පර වර්ගයට මීටර. ඍණ ත්වරණය හේවත් මන්දනය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයක් තත්පර වර්ගයට මීටර. ත්වරණය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයක් තත්පර වර්ගයට මීටර. ඍණ ත්වරණය හේවත් මන්දනය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයක් තත්පර වර්ගයට මීටර. තත්පර වර්ගයට මීටර. පැහැදිලි? ත්වරණය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පර වර්ගයට මීටර නමින් හඳුන්වයි. ත්වරණයේ ආකාර දෙකකට සිදු වේ. ධන ත්වරණය කියන්නේ මේ ප්‍රවේග වෙනස අවසානකින් ආරම්භයක අඩු කරාම එන වෙනස ධන උත්තරයක් නම් ධන ත්වරණයක්. ඒක ඍණ උත්තරයක් කියන්නේ ප්‍රවේගය අඩුවීමක් නම් මේක අඩු කරාම එන්නේ ඍණ උත්තරයන්නේ. ඒක ඍණ ත්වරණය. ඒකට තමයි අපි කියන්නේ මන්දනය. ඍණ ත්වරණය තමයි අපි කියන්නේ මොකක් කියලාද? මන්දනය. ඍණ ත්වරණය මන්දනය. පැහැදිලි? ධන ත්වරණය. ධන ත්වරණය anu ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. හරිනේ මම කියන්නේ ප්‍රවේගයේ ලස්සට කියලා තියෙන්නේ. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ධන ත්වරණය. නිදසුන් නිශ්චලතාවයේ තිබූ වාහනයක් ගමන් ආරම්භ කිරීම. නිශ්චලයි කියන්නේ ප්‍රවේගයේ බිඳුවයිනේ. ප්‍රවේගයේ බිඳුවේ තියෙන වාහනයක් ගමන් ආරම්භ කරනවා. ඒතර ගමන් ආරම්භ කරනවා බිඳුවේ තිබිච්ච වාහනේ එන්න ප්‍රවේගය වැඩි වෙනවා.
අන්න ප්‍රවේගයේ වැඩිවීමක් ඒ වැඩි වෙච්ච ශීඝ්‍රතාවයේ ත්වරණයක්. එහෙනම් නිශ්චලව තිබූ වාහනයක් ගමන් ආරම්භ කළ වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නකොට එතන ත්වරණයක් හටගන්නවා. ගසකින් ගෙඩියක් බිමට වැටීම. මේ ඕනම ගහකින් ගෙඩියක් බිමට වැටෙනකොට පොළවෙන් අදින නිසා ප්‍රවේගය වැඩි වෙනවා. ගහේ තියෙනකොට ප්‍රවේගය බිඳුවයි. ගෙඩිය ගහේ තියෙනකොට ප්‍රවේගය බිඳුවයි. නිශ්චලයි. ගෙඩිය ගහේ තියෙන නිශ්චලයිනේ. ප්‍රවේගය බිඳුවයි. හැබැයි ගුරුත්වාකර්ෂණයෙන් අදින නිසා වැටෙනකොට එන්න ප්‍රවේග හට ගන්නවා විතර නෙමෙයි ප්‍රවේගය වැඩි වෙවි වැටෙන්නේ. එන්න ප්‍රවේගය වැඩි වෙවි වැටෙන්නේ. ත්වරණයෙන් වැටෙන්නේ. ඒකට කියන ගුරුත්වත්වරණය අපි වෙනම කතා කරනවා. එහෙනම් ත්වරණය කියන්නේ ප්‍රවේගය වැඩි වීමේ ශීඝ්‍රතාවය. ඍණ ත්වරණයවත් මන්දනය. ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය ඍණ ත්වරණයවත් මන්දනය. ඍණ ත්වරණය යනු ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය. ඒ සඳහා අඩු ප්‍රවේගවත් ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න ඍණ උත්තරයක් ආවොත් ප්‍රවේග වෙනසට කාලයෙන් බෙදුවම ඍණ ත්වරණයක් එවත් මන්දනයක් ලැබෙනවා. නිදසුන් ගමන් කරමින් තිබූ වාහනයක් තිරින්ක තද කිරීම. අපි තුමු යම් කිසි වේගයකින් ගමන් කරමින් තිබූ වාහනයක බ්‍රේක් ගැහුවා. එතකොට ප්‍රවේගය එන්න අඩු වෙලා අන්න ප්‍රවේගය බිඳුව වෙලා නවතිනවා. අන්න ප්‍රවේගය අඩුවීමක්. අඩුවීමේ ශීඝ්‍රතාවය මන්දනය. යම් වස්තුවක් සිරස් වියලට විසිකිරීම. අපි අතට ගලක් අරගෙන මේම ඉහළ විසික් කරනවා. එතකොට එයා යන්නේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව. ගුරුත්වාකර්ෂණයෙන් පහළට අදිනවා. දැන් මෙයා අපි විසික් කරපු නිසා උඩට යන්නේ. එතකොට ගුරුත්වාකර්ෂණයෙන් අදින නිසා මෙයාට උඩට යන්න එන්න අමාරු වෙනවා. අපේ අතින් ගිලි වුණාට පස්සේ දැන් ගුරුත්වාකර්ෂණය හැම වෙලාවෙම තියෙන පහළටනේ ගුරුත්වාකර්ෂණයෙන් අදින අපි ගල උඩට විසික් කරන්නේ. එතකොට අපේ අතින් ගිලි වුණාට පස්සේ ගුරුත්වාකර්ෂණය බලපාන නිසා ගලට උඩට යන්න අමාරුයි. ඒ නිසා අතින් ගිලියෙද්දි ලොකු ප්‍රවේගයකින් ගියාට උඩට යන්න ප්‍රවේගය එන්න අඩු වෙනවා. අඩු වෙලා එක්තර අවස්ථාව බිඳුව වෙනවා. බිඳුව නම් මෙතනින් එහාට යන්නේ ආයෙ වැටෙන්න ගන්නවා. ඒතර අර ගියපු ටිකේදී ප්‍රවේගය එන්න අඩු වෙවි ගියේ. අඩු වෙවි ගියේ. ඒ කියන්නේ මන්දණයෙන් ගමන් කරනවා. මන්දණය. එහෙනම් යම් වස්තුවක් සිරස් විහෙලට විසි කරද්දී යන්නේ මන්දණය. ප්‍රවේගය එන්න අඩු වෙවි යන්නේ මන්දණය. පැහැදිලි? හරි. ධන ත්වරණය හා ඍණ ත්වරණය 6යි 7 හා 6යි 8 රූපවල ආකාරයට ප්‍රවේග කාල ප්‍රස්ථාර වගේ නිරූපණය. මේ තියෙන ධන ත්වරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මේ v කියන්නේ ප්‍රවේගය. ඕනම් ප්‍රවේගය කියලා අපිට ලියන්න පුළුවන්. v කියන සංකේතය දාලා තියෙන ප්‍රවේගයට. මේ t කියන්නේ කාලය කියන එක. ටයිම් කියන එක කාලය. අතන v කියන්නේ වෙලොසිටි ප්‍රවේගය. t කියන්නේ කාලය ටයිම් තත්පර වලින් මෙතන තත්පර මීටර වලින්. දැන් ධන ත්වරණයක් ඒවත් ත්වරණය කියන්නේ ප්‍රවේගය වැඩි වීම නෙමෙයි බා. දැන් මෙතන ගන්න වැඩේ පටන් ගන්නකොට ප්‍රවේගයක් තිබිලා නැහැ. කාලයේ බිඳුව කියන්නේ වැඩේ පටන් ගන්න අපි වස්තුව දෙස දකිනකොට ප්‍රවේගයක් තිබිලා නැහැ ප්‍රවේගය බිඳුවයි. පළවෙනි තත්පරේ ප්‍රවේගය තත්පර මීටර 10යි. දෙවෙනි තත්පරේ උනට 20යි. තුන්වෙනි තත්පරේ උනට 30යි. හතරවෙනි තත්පරේ උනට 40යි. අපි කලින් උදාහරණේ පටන් ගනිද්දිත් 60යි දිගටම 60. ඒකාකාර ප්‍රවේගය. මේකේ පටන් ගන්නකොට ප්‍රවේගයක් තිබිලා නැහැ ප්‍රවේගය බිඳුවයි. පළවෙනි තත්පරේ උනට ප්‍රවේගය 10යි. ඒ කියන්නේ බිඳුවෙන් 10ට වැඩි වෙලා. දෙවෙනි තත්පරේදී 20යි. තුන්වෙනි තත්පරේ 30යි 40යි. එන්න කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙලා මේ තියෙන්නේ. පළවෙනි වැඩේ පටන් ගන්නකොට කාලයේ බිඳුවේදී ප්‍රවේගය බිඳුවයි. පළවෙනි තත්පරේ 10යි, දෙවෙනි තත්පරේ 20යි, තුන්වෙනි තත්පරේ 30යි, හතරවෙනි තත්පරේ 40යි. එන්න ප්‍රවේගය වැඩි වෙනවා. අන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය මං කව කාලාක්ෂයට සමාන්තර නම් ඒකාකාර ප්‍රවේගය. මෙහෙම තියනවා නම් ත්වරණය. ඒ කියන්නේ එන්න කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙනවා මේ. කාලයත් එක්ක ප්‍රවේගය එන්න වැඩි වෙනවා. අන්න ත්වරණය. ධන ත්වරණය. සැබෑ වැඩිවීම. ධන ත්වරණය. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ධන ත්වරණයක් එවත් වැඩිවීම පෙන්වන්නේ මෙන්න මේ විදිහට. බෑවුමක් සහිත අගේ වැඩිවන සරල රේඛාවක්. බෑවුමක් සහිතව අගේ වැඩිවන සරල රේඛාවක් තියෙනවා නම් එතන තියෙන ධන ත්වරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ කාලාක්ෂයට සමාන්තර නම් ඒකාකාර ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ බෑවුමක් සහිතව ක්‍රමයෙන් වැඩිවන සරල රේඛාවක් තියෙනවා නම් එතන තියෙන්නේ ධන ත්වරණයක් එවත් ත්වරණය. ඍණ ත්වරණය මෙන්න. දැන් බලන්න මෙතන අපි මේ වස්තුව දෙස බලනකොට කාලය පටන් ගන්නකොට ඒ කියන්නේ අපි වස්තුව දෙස බලන වෙලාවේ ප්‍රවේගය තත්පර මීටර 40යි. පළවෙනි තත්පරේ උඩ 30ට අඩු වෙලා, දෙවෙනි තත්පරේ උඩ 20ට අඩු වෙලා, තුන්වෙනි තත්පරේ උඩ 10ට අඩු වෙලා, හතරවෙනි තත්පරේ උඩ 0ට අඩු වෙලා නිශ්චල වෙලා. වැඩේ පටන් ගන්න වෙලාවේ අපි වස්තුව දෙස දකින මොහොතේ යා ගමන් කරමින් ඉතින් 40ක ප්‍රවේගය. තත්පර මීටර 40ක ප්‍රවේගය. පළවෙනි තත්පරේ 30 වුණා, දෙවෙනි තත්පරේ 20 වුණා, තුන්වෙනි තත්පරේ 10 වුණා, හතරවෙනි තත්පරේ 0 වුණා. එන්න ප්‍රවේගය අඩු වෙලා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය බලන්නකො. පළවෙනි වැඩේ පටන් ගන්නකොට කාලයේ බිඳුවේදී ප්‍රවේගය බිඳුවනේ ප්‍රවේගය 40යි මේ. කාලයේ බිඳුවේදී ප්‍රවේගය 40යි. පළවෙනි තත්පරේදී 30යි. දෙවෙනි තත්පරේදී 20යි. තුන්වෙනි තත්පරේදී 10යි. හතරවෙනි තත්පරේදී 0යි. මෙතන බිඳුව. හතරවෙනි තත්පරේදී 0යි. යා කරා මෙන්නේ බෑවුමක් සහිත ක්‍රමයෙන් අඩුවන සරල රේඛාවක්. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ බෑවුමක් සහිතව එන්න අඩු වෙන සරල රේඛාවක් නම් ඒක මන්දනේ. ඍණ ත්වරණයවත් මන්දනේ. ලේසි මතක තියාගන්න. ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය
ප්‍රවේග කාල ප්‍රස්ථාරය y අක්ෂයේ ප්‍රවේගය ms ඍණ එකෙන් x අක්ෂයේ කාලය තත්පර වලින් ගත්තම මෙහෙම බෑවුමක් සහිතව ක්‍රමයෙන් වැඩි වෙන සරල රේඛාවක් ආවොත් මෙතන ත්වරණය. කාලක්ෂයට සමාන්තර සරල රේඛාවක් ආවොත් ඒකාකාර ප්‍රවේගය. බෑවුමක් සහිතව ක්‍රමයෙන් අඩු වෙන සරල රේඛාවක් ආවොත් මෙතන මන්දනය. මේක ත්වරණය, මේක ඒකාකාර ප්‍රවේගය, මේක මන්දනය. මෙතන එන්න ප්‍රවේගය අඩු වෙනවා මන්දනය, මෙතන එන්න ප්‍රවේගය වැඩි වෙනවා ත්වරණය. මේක ප්‍රවේගය වැඩි වීමකුත් නැහැ අඩු වීමකුත් නැහැ, ඒකාකාර ප්‍රවේගය. පැහැදිලි? හරි. එහෙමනම් මෙන්න මන්දනය පෙන්වන්නේ ওই විදියට. හරි, මේක මන්දනය, මේක ත්වරණය, මේක ඒකාකාර ප්‍රවේගය. පැහැදිලි? හරි. හොඳයි. එහෙමනම් ඔන්න අපි වේගය, ප්‍රවේගය, ප්‍රවේගයේ ස්වરૂප තුන ඒකාකාර ප්‍රවේගය, ක්‍රමයෙන් වැඩි වෙන ප්‍රවේගයවත් ත්වරණය, ධන ත්වරණය, ක්‍රමයෙන් අඩු වෙන ප්‍රවේගයවත් ඍණ ත්වරණයවත් මන්දනය ගැන කතා කරුවා. කාලයට සාපේක්ෂව මේ ඔක්කොම එන්නේ. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගයයි. විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගයයි. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ත්වරණයයි. ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවය මන්දනයයි. වේගය බලන්න දුර කාලයෙන් බෙදන්න ඕනේ කාලයට සාපේක්ෂව. වේගය සමාන දුර බෙදීම කාලය. ප්‍රවේගය බලන්න විස්ථාපනයේ කාලයෙන් බෙදන්න ඕනේ. විස්ථාපන මේ කාලයට සාපේක්ෂව විස්ථාපනය. ප්‍රවේගය සමාන විස්ථාපනයේ බෙදීම කාලය. ත්වරණය බලන්න ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න ඕනේ. කාලයට සාපේක්ෂව ප්‍රවේගයේ වැඩිවීමේ වෙනස. මන්දනේ බලන්න ඒත් ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න ඕනේ. කාලයට සාපේක්ෂව ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාව. පැහැදිලිද? ඔක්කොම කාලයට සාපේක්ෂව ගන්න ශීඝ්‍රතාව. හරිද? කාලයට සාපේක්ෂව දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගයයි, විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගයයි, ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය ත්වරණයයි, ප්‍රවේගයේ අඩුවීමේ ශීඝ්‍රතාවය මන්දනයයි. ශීඝ්‍රතාව තමයි මේවා ඔක්කොම. කාලයට සාපේක්ෂව සංසන්දනය කෙරේ. හොඳයි, අපි පාඩමේ ත්වරණයේ විශේෂ අවස්ථාවක් වෙච්ච ගුරුත්වජ ත්වරණය සහ ගුරුත්වජ මන්දනය අපි ඊළඟ පරිච්ඡේදයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කතා කරලා පාඩම තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කරගෙන ගිහිල්ලා බලය කියන පැත්තට අපි එන්න බලාපොරොත්තු වෙනවා. තාම චලිතය විතරයි අපි කතා කරේ. බලය ගැන කතා කරනවා අපේ ඉදිරි පරිච්ඡේදවලදී. ඒ සඳහා මේ දක්වා අපි කරපු මේ ශීඝ්‍රතා ටික, කාලයත් එක්ක සංසන්දනය කරපු දුර, කාලයත් එක්ක සංසන්දනය කරපු විස්ථාපනය, කාලයත් එක්ක වැඩිවීම හෝ අඩුවීම සංසන්දනය කරපු ප්‍රවේගය, හරි, මේවා හොඳින් පරිශීලනය කරලා අවබෝධ කරගෙන තේරුම් අරගෙන මතක තියාගෙන අපි ඊළඟ පරිච්ඡේදයට එන්න. ඊළඟ පරිච්ඡේදයේ අපි ගුරුත්වජ ත්වරණය, ගුරුත්වජ මන්දනය ගැන කතා කරලා, බලය ගැන කතා කරලා, බලය පිළිබඳ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ඉදිරිපත් කරපු නිව්ටන් නියම ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හොඳයි, එහෙමනම් ඒ කොටස් එක්ක ඊළඟ පරිච්ඡේදයේදී හමු වෙමි බලාපොරොත්තු ඇතිව මේ කොටසින් සමුගන්නවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.